හැමෝටම සුබ දවසක්. ගොඩ කාලෙකින් අපි හම්බෙන්නේ. ඉතින් සිග්නල් කරන්ට් එක එහෙම තියෙන ඉඳ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එක දිගටම කරගෙන යන්න පුළුවන්. පරම්පරා ගානක් මතක් වෙනවා. හරි එහෙනම් පාඩම පටන් ගමු. ත්‍රිකෝණමිතිය. ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ ත්‍රිකෝණමිතිය පාඩම කරන්න කියලා. ත්‍රිකෝණමිතිය කියලා මාතෘකාව ලියාගන්න. හරි ත්‍රිකෝණමිතිය පාඩමේදී ඉස්සෙල්ලාම ත්‍රිකෝණමිතිය කියලා මාතෘකාව ලියාගෙන මම පොඩි ඡේද කැලක් කියන්නම්. ඒක පොඩ්ඩක් ලියාගන්න පොතේ. ඍජුකෝණයේ ත්‍රිකෝණය සම්බන්ධයෙන් මූලික සූත්‍ර තුනක් මෙහිදී අධ්‍යයනය කරමු කියලා ලියාගන්න. මාතෘකාවට යටින් පොයින්ට් ෆෝම් එකක් දාලා ලියාගන්න. ඊට පස්සේ ඍජුකෝණයේ ත්‍රිකෝණය ඇඳගන්න. මම මේ කෝණය සලකනවා. අපි දන්නේ අගය දන්නේ මොකද කියලා දන්නේ. මේකේ පාද මුකුත් දන්නේ නැහැ. දැන් ඔයා මුකුත් දන්නේ නැති ගන්න ඉන්නේ. මම ඉස්සෙල් දැන් ඕක ඇඳලා තියෙන ඍජුකෝණයේ ත්‍රිකෝණය. මේක සලකනවා මේක ඍජුකෝණයේ ත්‍රිකෝණයක් කියලා හිතන්න. එතකොට දැන් මම මේ කෝණේ සලකපුවාම මේ පාදයට අපි මොකක්ද කියන්නේ? සම්මුඛ පාදය කියලා. සම්මුඛ පාදය කියලා තමයි මේ පාදෙට කියන්නේ. එතකොට කෝණයත් එක්කම සෙට් වෙලා තියෙන පාදය. කෝණයත් එක්කම බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. බද්ධ පාදය කියලා කියනවා. එතකොට මේ ත්‍රිකෝණය දිග වැඩිම පාදය කියලා කියන්නේ මොකද්ද? දිග වැඩිම පාදයට අපි කියලා කියනවා කර්ණය කියලා. කර්ණය කියලා අපි කියනවා දිග වැඩිම පාදය. කෝණයට සම්මුඛව තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය. කෝණයට බද්ධ වෙලා තියෙන පාදයට කියනවා බද්ධ පාදය. දිග වැඩිම පාදයට කියනවා කර්ණය කියලා. ඊට පස්සේ මේ කෝණ හතර A B C කියලා දාගන්න. හරි. මම දාගත්තා කියලා හිතනවා. එතකොට දැන් ඕකේ ගණනය කිරීම වගේක් තියෙනවා sin cos tan කියලා. අපි 9 වසරේදී 10 වසරේදී 11 දී වගේ අහලා තියෙනවා මම හිතන්නේ. ලඝු බලන්න ඒවා තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණමිතිය ඔය සෙට් එක තමයි තියෙන්නේ. ඉතින් සරල දෙයක් ඇත්තටම මේ ලොකු දෙයක් නැහැ. ඒ ටික අර වගුවක් තියෙනවා, අගේ තියෙනවා, අගයන් තියෙනවා වගුවක්. ඒක මතක තියාගන්න කෙටි ක්‍රමයකට කියලා දෙන්න. දැන් මේකේ තියෙන්නේ sin cos tan. sin cos tan. දැන් ඕකේ ගණනය කිරීම වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි sin හොයන්නේ කොහොමද? සම්මුඛ පාදය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන එක සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවාම සෙට් වෙනවා හම්බ වෙනවා sin. හරිද? දැන් sin 30 හරි කීය හරි කියන්නේ මේ කෝණේ මොකක්ද කියලා හම්බ වෙනවා. හරි. එතකොට cos හොයන්නේ බද්ධ පාදයේ කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණයෙන් තමයි cos හොයන්නේ. tan හොයන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට මේක ලේසි මතක තියාගන්න ක්‍රමයක් කියන්නම්. එතකොට මේ සම්මුඛ පාදය කියන්නේ ඉස්සෙල්ලාම අපි කියමු සයින් වල සම්මුඛ පාදයේ AB නේ. AB බෙදීම කර්ණය කියන්නේ AC. AC බද්ධ පාදයේ cos වල බද්ධ පාදය කියන්නේ BC. කර්ණය කියන්නේ AC. එතකොට tan වලදී සම්මුඛ පාදය ඇවිල්ලා AB. බද්ධ පාදය ඇවිල්ලා BC. අර එකකට එකක් වෙනස්. දැන් ඕක මතක තියාගන්නේ කොහොමද? මතක තියාගන්න ලේසි විදිය සක sin. සක sin බක cos සබ tan. සක sin බක cos සබ tan. මතක තියාගන්න ලේසි. අය වෙන විදිහවල ඕනේ නැහැ. කෙලින්ම සක sin බක cos සබ tan. එච්චරයි. හරිද? එතකොට දැන් මම මේ ඔප්පු කරලා පෙන්නන්නම් ඉතින් කොහොමද එන්නේ කියලා. දැන් අර බෙදු දැන් සම්මුඛ පාදයේ බෙදුවම තමයි සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවම තමයි sin එන්නේ. බද්ධ පාදයේ කර්ණයෙන් බෙදුවම තමයි cos එන්නේ. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ බෙදුවම තමයි tan එන්නේ. මම ඒකේ ගණනය කිරීම ඉස්සරහට හදලා පෙන්නන්නම් අගයන් දාලා. එතකොට ඔයාලට ලේසි මතක තියාගන්න. දැනට මේ ටික ලියාගන්න. මම කිව්වා කෙටි ක්‍රමෙත් මතක තියාගන්න. හරි ලියාගත්තනේ. මේ මම ගන්නම් මේ කැලම මහල දාන්නම්. එතකොට මතකයිනේ sin බග cos සබ tan. sin බග cos සබ tan. sin බග cos සබ tan. හරි.
එතකොට දැන් මම කියනවා tan සමානයි sin බෙදීම cos. මම එහෙම සූත්‍රයක් කියනවා බලමු ඔප්පු කරලා මම කියන එක හරිද කියලා. හරි කියන නැත්නම් රුපියල් 100ක රීලෝඩ් එකක්. හරි. එතකොට මම කියනවා sin theta බෙදීම cos theta සමානයි tan theta කියලා. මම දැන් තරකයක් ගොඩනගලා තියෙනවා sin බෙදීම cos සමානයි tan කියලා. දැන් මම මේක ඔප්පු කරන්න යන්නේ මේ මම දාලා දෙන ABC කියලා කොන තුන නම් කරලා තියෙනවා. මම මේක ඔප්පු කරන්න යන්නේ. ඉස්සෙල්ලා මම එතකොට sin වලට බෙදීම එන විදිහ කිව්වා සක sin බක cos සබ tan කියලා. එතකොට sin ඇවිල්ලා පේනවනේ. sin ඇවිල්ලා AB බෙදීම AC. හරිද? ඊට පස්සේ අපි මම දැන් බෙදීමනේ මට පුළුවන් මෙහෙම බෙදීම ලකුණු දාගන්න. බැරිද? පුළුවන්. එතකොට cos වලට මම කියලා තිබ්බා BC බෙදීම AC කියන්නේ BC කියන්නේ බද්ධ පාදයේ බෙදීම AC කියන්නේ කර්ණය. හරි. සක sin බක cos සබ tan. සක sin බක cos සබ tan. එතකොට AB AC ඔහොමම ලියා ගන්න. දැන් බෙදීම මම ಗುಣ කිරීමක් කරනවා. බෙදීම ಗುಣ කිරීමක් කරද්දි මොකක්ද වෙන්නේ? බෙදීම ಗುಣ කිරීමක් කරද්දි වල වෙන්න තියෙනවා මේක උඩට එනවා. ඊට පස්සේ මේක පල්ලයට එනවා. මේ පොඩි කාලේ දැනගන්න. ඒකට AC සම බෙදීම BC. දැන් පේනවා නේද නිකන් මොකද්ද වගේ නේද? නිකන් කැපෙන ගතියක් තියෙනවානේ. AC ට AC කැපෙනවා. එතකොට මොකද ඉතුරු වෙන්නේ? AB බෙදීම BC. හරි. AB සමුග පාදය BC බද්ධ පාදය. එතකොට tan වල කොහොමද මම කිව්වේ? සබ tan නේද? සමුග පාදයේ බෙදීම බද්ධ පාදය. දැන් ඇවිල්ලානේ සමුග පාදයේ බෙදීම බද්ධ පාදය සමානයි tan. හරි. මම එහෙනම් කියපු දේ හරි නේද එතකොට ඉස්සෙල්ලා? දැන් ඕක ලියා ගන්න. ඕකෙන් තමයි ඉතින් ගණන් හදන්න තියෙනවා. මම අර කියපු තුනයි ඕකයි තමයි ඉතින් ඕකන වැඩිපුර මේ දෙන්නේ නැහැ. අර තුන තමයි වැඩිපුර මේ දෙන්නේ. හරි. ඔය ටික ලියා ගන්නකොට ටක් ගාලා. හරිනේ මම එහෙනම් මේ මතනවා. ඊට පස්සේ අපි ත්‍රිකෝණමිතික වගුවක් කියලා එකක් තියෙනවා. ඒකේ අගයන් ටික මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්. සමහර වෙලාවට විභාගයක් දෙනවා ගණන් හදද්දී ඒක අගයන් ටික මතක තියාගන්න ලේසිම විදියක් තියෙනවා. මම මේ ලේසිම විදිය කියලා දෙන්නම් ගණන් හදද්දී. දැන් පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. වගු ගහගමු අපි. Sin cos tan. ඊට පස්සේ අපි ගහගමු තිය 45 60 මේ අංශක අගයන් තියෙන්නේ. මේ වගුව අනිවාර්යෙන් කටපාඩම් තියෙන්න ඕනේ. එතකොට මම අගයන් ටික දාන්න ගිහිල්ලා වැඩේ කියලා දෙන්නම්. ඊට පස්සේ හරි මේ වගුව තියෙන්න ඕන අනිවාර්යෙන් කටපාඩම් තියෙන්න ඕනේ. දැන් ලේසිම ක්‍රමයක් හොඳට තියාගන්න. sin 30යි cos 60යි දෙකම එක සමානයි. ඊට පස්සේ cos 30යි sin 60යි එක සමානයි. ඊට පස්සේ cos 45යි cos 45යි sin 45යි එක සමානයි. ඒකට යටින් 1. ඊට පස්සේ මෙතනින් 3යි වර්ගමූල
එකයට තමයි වර්ගමූලය. සරලව මතක තියාගන්න පුළුවන් මේක මම ලේසි ක්‍රමයක් ගණන් හදද්දි කියලා දෙන්න. දැනට මේ වගේ උම දාගන්න. හරි මම මේක දාගත්ත කියලා හිතනවා මම මේක මකනවා. ඊට පස්සේ මම කියනවා sin වර්ගයි cos වර්ගයි සමානයි 1ට කියලා. මොකක්ද කිව්ව උන් වර්ගය? හරි පොඩ්ඩයිද? මම කියනවා sin වර්ග ධන cos වර්ග සමානයි 1 බව. 1 බව කියන්නේ 1 කියලා මම මේ කියනවා sin වර්ග ධන cos වර්ග සමානයි 1 කියලා කියනවා. උදාහරණයක් විදිහට අංශක 45 ගමු. අංශක 45 සලකලා මම ගණන් දෙන්න. sin වර්ග 45 ධන cos වර්ග 45. මේ t ට කියන්නේ මොකද්ද? t ට කියන්නේ අංශක ගන්නනේ. මම දැන් අංශක 45 සලකලා තියෙන්නේ පොදුවේ sin එකයි cos එකයි අංශක 45යි පොදුවේ. ඊට පස්සේ මම කියනවා 1යි කියලා. මට මේ ගාන හදලා ශ්‍රේණිකව දාන්න බලන්න. හරි. එතකොට මම කියනවා හදන්න නැති කියලා. දැන් මේක කොහොමද හදන්නේ? sin වර්ගනේ තියෙන්නේ. එතකොට sin දෙපාරක් එනවා. නේ? ගුණ කිරීම sin දෙපාරක් එනවා. ඊට පස්සේ cos දෙපාරක් එනවා. ඔව් cos දෙපාරක් එනවනේ. cos දෙපාරක් මෙතන තමයි තියෙන්නේ. හරි. එතකොට 45 එතකොට sin 45 කීයද? sin 45 කීයද? sin 45 ඇවිල්ලා එක බෙදීම උඩ දෙක. හරි. එතකොට sin 45 දෙකන්නේ. හරි. එතකොට cos 45 කීයද? මම ඉස්සෙල්ලා කිව්වා. cos 45ත් ඒකමනේ. දැන් මේක කොහොමද සුළු කරන්නේ? ඕලෙල් දැන් මේ සුළු කරලා ගත්තේ ඇයි? මේක අපි සුළු කරනවා දෙවරක් දෙක 4යි. ඇයි මට මේක ගුණ කරන්න පුළුවන් නේ? වර්ගමූල මේක 1. හරි. දැන් මේකත් ගුණ කරන්න පුළුවන්. ඒක දන්නවනේ. වර්ගමූල 4යි. ඒකේ එක් වරක් එක 1යි. ධන වර්ගමූල 4යි. එක් වරක් එක 1යි. 4 වර්ගමූලේ 2යි. 4 වර්ගමූලේ 2යි. රුපාගේ. එතකොට මේ 4ේ වර්ගමූලේ 2යි. එතකොට වර්ගමූල අයින් වෙනවද? ඔව් අයින් වෙනවා. භාගේ. හරි. ඒ ටික හරි මම උඩ කැලල මකලා දාන්නම්. මම උඩ කැලල මකනවා දැන් මම ඉස්සෙල්ලා කියලා තිබ්බේ sin වර්ග cos වර්ග සමාන 1 බව කියලානේ. ඔව් මම එක මැකුවා. හරි. අපි 45 තමයි අපි සලකලා තියෙන අංශ 45. එතකොට උත්තරය ආව මෙහෙම එකක්. ඊට පස්සේ දැන් මේක එකතු කරන්නේ කොහොමද? පොදු හරය ගන්නවා 2යි. උඩ එක ලියාගත්තා එක එකතු කිරීම 1. එක එකතු කිරීම 1 කීයද? 2යි. එතකොට 2ට 2 බෙදුවා 2 2ෙන් බෙදුවාම කීයද? 1යි. එතකොට මම කියපු ප්‍රකාශනය හරි නේද? මම කිව්වනේ sin වර්ග cos වර්ග සමානයි 1ට කියලා. ඒ කියන්නේ කෝණේ එකම වෙන්න ඕනේ හැබැයි. එහෙම දෙයක්ත් තියෙනවා. අපි මේවා සලකන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි. sin cos tan සලකන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට. හරි. දැන් මම හිතනවා මේක තේරුණා කියලා. ස්පීඩ් වැඩි නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න යටින් මම ඊළඟ වීඩියෝ එක ගහද්දී ස්පීඩ් අඩු කරලා කරන්නම්. මේවා ඉතින් දන්න සරල දේවල් හින්දා මම ඉක්මනට ඇදලා දාන්න අර කට්ටියට ඕනේ කියපු හින්දා මේ මෙහෙම මතක තියාගන්න වැඩි විස්තර මුකුත් හිතන්න එපා. අර කයි වර්ග ගාය මුකුත් නැහැ. ඔක කොහොම මතක තියාගන්න. ඒකට සරලව ලේසි.
මේක දාගන්න ඕනේ නම් උදාහරණයකට. හරි මේක ලියාගත්ත කියලා හිතනවා. ඊට පස්සේ මාතෘකාව ලියන්න sin cos tan අනුපාතය යොදා ගනිමින් sin cos tan අනුපාතය යොදා ගනිමින් again සොයමු කියලා ලියා ගන්නකො. මම මෙන්න දෙන්න sin 30 dot cos 30 දාංශය හරි මේ ඩොට් එකෙන් කියන්නේ මොකද්ද මේ ඩොට් එකෙන් මේ ඩොට් එකෙන් අපි කියන ගුණ කිරීම කියලා. ඒක දන්නවා sin 30 කීයද sin 30 ඇවිල්ලා භාගය. මම මේ සුළු කරන විදිය කියන්නේ පළවෙනි ගාන මේ සුළු කරන විදිය කියලා දෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට ගණන් ටිකක් දෙනවා. මේ ගණන් ටික හදලා අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊට පස්සේ ගුණ කිරීම. ඊට පස්සේ cos 30 කීයද cos 30 වල මුළු තුන දෙවිය න දෙකයි. හරි දැන් මේක ගුණ කරන්න අපි දැන් මේක සුළු කරන්න විදිය මම ඉස්සලා කිව්ව දුන්නාට කලින් ගානේ දෙවලත් දෙක 4යි මුළු 3යි. හරි ඔච්චර තමයි අවසාන උත්තරේ. සරලයි ලේසි හිතන්න කිසි දෙයක් නැහැ. වැඩේ කරකයි ලේසි. මම ගණන් ටිකක් දෙන්නම්. ඒ ටික හදාගෙන යමු එනවා. මම දෙනවා ලියා ගන්න ඇති කියලා. දෙවෙනි ගාන cos 30 sin 30 cos 60 හරි මේ ගණන් පහ හදන්න ඔය හේතු හදුවාම ඇති හරි තව ගණන් ලියාගමු පොඩි 6 වෙනි විදියට sin 30 cos 60 ගණන් cos 30 sin 60 ධන නෙමෙයි සෝරි මෙතන පිට හරි sin 30 ගුණ කිරීම cos 60 ධන cos 30 ගුණ කිරීම sin 60 හරි මේක තදන්න පුළුවන් ඇති කියලා හිතනවා. ඕක ලියන්න ඕක තදන්න හරි මේ ඉස්සෙල්ලා මම කියලා දුන්නා සුළු කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන් ඒ අගයන් එන විදිය අනුපාතයන් කියලා මාතෘකාව දාගන්න මට කියන්න අමුතුණා මම හිතන්නේ සුළු කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන් කියලා දාගන්න කියලා. දැන් මේක දාගන්න ඕනේ මහා කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන් කියලා. ඉස්සෙල්ලා මම කියලා දුන්නා ගණන් හදන විදිහ පොඩ්ඩක් කියලා දුන්නා. දැන් මම මේකේ ලේසි ක්‍රම ටිකක් කියනවා මේක ගණන් හදන්න මේ දැන් හදන්න අපි මහා කෝණ. ඉස්සෙල්ලා අපි හදුවේ සුළු කෝණ. හරි මේ ඔය දාලා තියෙන ටික ඔහොමම ලියා ගන්න මම ගානකින් මේක මේ පැහැදිලි කරලා දෙන්නම්. එතකම් ඕක ඔහොමම ලියා ගන්න මේ ලියලා තියෙන එක එහෙමම ලියා ගන්නවා. පාට දෙකෙන්ම ලියා ගන්න ඉල්ල. මේක නිල් පාටින් හරි මේක රතු පාටින් හරි මොන පාටින් හරි පාට දෙකකින් ලියා ගන්න එච්චරයි. ඒක ලියාගෙන ඒක යටින් දාගන්න එක් වෘත්තපාදවලදී ධන අගයන් ලබා දෙන ත්‍රිකෝණමිතික අනුපාතයන් එක් වෘත්තපාදවලදී ධන අගයන් ලබා දෙන ත්‍රිකෝණමිතික අනුපාතයන් හරි මේ දාගත්තද
පොඩ්ඩක් ස්පීඩ් කරන්න. ඉතින් මේ වීඩියෝ එකක් දිග්ගැසෙන ඉඳලා මේව තේරුම් ගන්න පුළුවන්. මේ මම දැක්ක මේ YouTube එකකින් දාලා තියෙනවා ත්‍රිකෝණ විදිය පාඩමට පැය ගාණක් අර සයින් කොස් ස්ටෑන්ඩ් එකම කියලා දෙනවා. පැය දෙකක් විතර ඒකම කියලා දෙනවා. ඒක ඉතින් එච්චර අදින්න දේවල් නෙමෙයි. ඉතින් බබා පාඩ දාලා ඒව අදින්න ඕනේ නැහැ. ඊළඟට අමාරු පාඩම් තියෙනවා. අර සයින් කොස් ස්ටෑන්ඩ් මේ ඒ ටිකම ඒ ටිකයි ඍජු කෝණී ත්‍රිකෝණේ ඒ ටික කියලා දෙනවා. පැය දෙකම මාර්ගට වැඩි කොහොමද? මේවා කියලා දෙන්නේ නැහැ. මොකුත් නැහැ. අර ටික විතරයි. මේ හරි. දැන් මම ඔය ලේසි ක්‍රමයක් කියනවා. ඒක මොකක් වගේ තියෙන අර එක්සයි අල තියෙන්නේ. ඒ වගේ මේ ඔහොම මේව ගහගන්න මම මේක බිංදුව කියලා සලකුණු කරනවා. අපි මේක ඍජු කෝණියයි මේක කියන්නේ හරියට ගන්න බෙදලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මහා කෝණ සඳහන් අපි මේකට කියමු 90යි 180යි. මම හරියද? එතන මම බිංදුව කියලා නම් කරනවා. ඊට පස්සේ මෙතෙන් දෙකට අපි කෝණමාන කියලා බලුවොත් කෙලින් ඍජු කෙලින් 90. ඊට පස්සේ මෙහෙම කෙලින්ම දිනනවා 180. ඊට පස්සේ මෙතන කීයක් තියෙන්නේ? මෙතන තියෙන 270 නේද? 270. බිංදුව 90 180 270. එතකොට ආයෙත් ඕම කරගලා ගමු 360යි. වෘත්තයක් ගන්න ඕම. වෘත්තයක් ගන්න බිංදුව 90 180 270 360. හරි. දැන් මම කියලා උඩින් මාතෘකාව දුන්න ඔයාලට මහා කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන් කියලා. එතකොට මම මෙන්න නම් කරනවා. හරි. දැන් මම ඉස්සෙල්ලාම ලියා ගන්න දුන්න අරක මම ඒක පැහැදිලි කරනවා. ඔන්න බලන්න මෙන්න මේකේ මේ ඕල් කියලා තියෙන්නේ. මෙතන. හරිද? ඕල් කියන්නේ මේ ධන. දැන් මෙතන මේක පාවිච්චි කරන්න පුළුවන් මේ sin tan cos මේ කියන්නේ මම කෙලියෙන් දාලා තියෙන මේක s අකුර t අකුර c අකුර මෙතන ඕල්. ඒ කියන්නේ ඕල් කියන්නේ sin cos tan ඒ ඕනම අගයක් ධන අගයක් මේ ඇතුලේ තියෙන ඒවා ඕනම අගයක් ධන අගයක් විදිහට තමයි සරගන්නේ. ඔයාලට මතකයිද මම සුළු කෝණයක කියලා දුන්නා. දැන් ඒකේ කිසිම දෙයක් ඍණාවේ නැහැ අගයන් වල. හරි? මෙතන ඕනම අගයක්. මෙතන ඕනම අගයක්. මෙතන ඕනම අගයක් ධන අගයන් විදිහට සලකනවා. sin වේවා cos වේවා tan වේවා ඕනම අගයක්. හරිද? එතකොට මෙතන 90න් පස්සේ 180 වෙනකම් 90න් පස්සේ 180 වෙනකම් sin පොඩියට දාන්න sin අපි දැන් ගානක් දීලා තිබ්බොත් sin වලින් ඒ කියන්නේ දැන් sin එන්නේ මම ගානක් පැහැදිලි කරනවා sin આવුත් මේක ධන හරිද මෙතන cos આવුත් ඍණ වෙනවා හරිද දැන් මේකෙත් එහෙමයි දැන් මෙතන tan වලින් එකක් ආවොත් ධන cos හරි sin හරි આવොත් ඍණ මේකෙත් ඒ විදිහට cos આવොත් ධන අනිත් දේ අගයන් දෙක આવොත් ඍණ මම මේක ගානකින් පැහැදිලි කරනවා දැන් මේක ඔයාලට අමතක වෙනවා නම් කෙටි ක්‍රමයක් තියෙනවා all St Thomas College මොකද්ද all St Thomas කියලා දන්නවනේ St Thomas College ඔය විදිහට මතක තියාගන්න 0යි 90යි 180යි 270යි 360යි අතෙන්දී ඕක කොහොමම ගහගන්න මේ කෙටි ක්‍රමෙත් ඕන නම් all St Thomas College මතක තියාගන්න අයිති බබා පාට්ටු ගන්නන්නේ නැහැ හුරුතල් නැහැ මොකුත් නැහැ දැන් කිලින්ම ගේම් එකට බහලා ඒ වැඩ ටික කරගෙන යමු අපි ආතල් දෙන්න ඕනේ දැන් වල ආතල් එක දෙන්න මේ පාඩම් ඉතින් අපිට දැන් ඉක්මනට ඇදලා දාන්න වෙනවා මොකද හේතුව කරන්ට් එක හැම වෙලාවෙම තියෙන හින්දා අපිට ඔන්ලයින් ක්ලාස් කරන්න පුළුවන් ඒකින් ඉතින් ඉක්මනට අපි ඇදලා දාන්න වෙනවා හරි ඔක ලියා ගන්නකොට ආර හරි මම මකලා දාන්නම් එහෙනම් මම මේකුවා මම පොඩිවට මෙතනින් දාගන්නම් all St Thomas College හරි මම කියනවා sin 120 අගය හොයන්න ඔයාලට කැල් එකක් දුන්නොත් ඔයා ඉතින් වැට්ටා වගේ හොයයි නැත්තම් කොහොමද හොයන්නේ sin 120 කොහොමද හොයන්නේ මම කියන්නේ
sin 120. මම ඉස්සෙල්ලා දුන්නානේ අර අගයන් සෙට් එක පාට දෙකකින් ලියා ගන්න කියලා. අන්න ඒක තමයි. හරි. ඔම් බලන්න sin 120. මට sin 120 හදා ගන්න පුළුවන් නේද? 180 60ක් අඩු කරලා. මම ඉස්සෙල්ලා අර කලින් සෙට් එක දුන්නේ. sin 180 ධන හෝරින වරහන් ඇතුලේ t කියලා. t කියන්නේ මෙන්න මේ 120 හරිය දෙතෙන්ද දා. ඒ කියන්නේ t කියන්නේ එතන අගයක් දාලා අඩු කරනවා. මම මේක හදලා පෙන්නන්නම්. එතකොට තේරෙන්නේ නැහැ ආයෙ වෙන බුලක් ගන්න. හරි. ඔම් බලන්න. sin 120 අපි හදා ගන්නවා. sin 120 සමානයි 180න් අඩුද කරන්න ඕනේ එකතුද කරන්න ඕනේ. එකතු කරොත් බං දැන් 120 හැදෙනවද? නෑනේ. ඍණ 60 කෝණේ 60 මම කැමති එකක් දාගන්න මම tan කියලා දුන්නේ. මම කැමති එකක් දාගන්න පුළුවන් එතෙන්ද. හරිද? එතකොට 180න් 60ක් අඩු කරපුවම කීයද? 180න් 60ක් අඩු කරපුවම 120 එනවා. හරි. දැන් අපි 120 දාගන්නේ නැත. හරිද? අපි 120 දාගන්නේ නැහැ. අපි ගන්නවා sin ගන්නවා මෙහෙම කෙලින්ම. sin ගන්නවා මෙතන. දැන් මෙතන tan තිබ්බ කියමු, cos තිබ්බ කියමු මේක ගන්නවා කෙලින්ම මෙතෙන්. මම මෙතන අර පැහැදිලි කිරීම වලට යන්නේ නැත්තේ දැන් කාලය මදි. ඒකින්ද මම මේ කියන විදිහට මතක තියාගන්න. අපි මෙතන තියෙන sin ගන්නවා මෙතෙන්ද. හරි. ඊට පස්සේ මෙන්න මෙතන අගය. මේ අගය ගන්නෑ. මෙතන අගය. මෙතන අගය අපි දානවා මෙතෙන්. හරි. මෙතන අගය දානවා මෙතෙන්. දැන් sin 60 කීයද? sin 60 කීයද? මම sin 60 කලින් ගානේ දුන්නා. අර වගුවක් ඇඳලා දුන්නේ අන්න ඒකට තමයි. හරි. sin 60 ඇවිල්ලා මුල් තුන බෙදීම 2යි. හරි. මේක සමානයි කියනවා මම sin 120ට. මම හරිද වැරදිද? හරිද වැරදි කියලා බලන්න ලේසි. sin 120 scientific calculator එක ගන්න නැත්නම් ෆෝන් එක ගන්න. ෆෝන් එකේ තියෙන ෆෝන් එකේ sin 120 දාගත්තා. එතකොට එනවා දශම ගානක්. ඔයා මේකත් ගහලා බලන්න. මූල තුන බෙදීම 2 ගහලා බලන්න. එතකොට ඔයාලට මේ ගානම උත්තරය අනිවාර්යෙන් ෂුවර් ෂොට් වෙනවා. ආවේ නැත්නම් මට මැසේජ් එක දාන්න මට රුපියල් 100 රිලෝඩ් එකක් දාන්න. හරි. එතකොට පොඩ්ඩක් ඔම් බලන්න. හරි. මෙතන ආගේ මොකද්ද? මෙතන ආගේ ධන එන්න ඕනේ. හරි. හේතුව මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්ව නේද? මෙහෙම ගහලා all St. Thomas College. මම කිව්ව නේද මෙතන තිබි කීයද? 90යි 180යි 270යි 0යි 360. හරි. මම කිව්ව නේද sin එකේ අගය තිබ්බොත් ඒ කියන්නේ 120. sin 120. දැන් මෙතන මේක දැන් අමතක කරන්න මේ කැලේ. මෙන්න මේ කැලේ ගන්නකො sin 60. මේ කැලේ. ඒ කැලේ මේ කැලේ. දැන් මම මේ කැලේ තමයි මෙතෙන්න ගත්තේ. sin මෙතෙන්න ගත්තා 60 ගත්තා මෙතෙන්න. එතකොට උත්තරය ආවා sin 60 එනවා මෙන්න මේ හරිය. හරිනේ? හරි. දැන් එතකොට මෙතන ධනද ඍණද කියලා කල්පනා කරන්නේ කොහොමද? ධනද ඍණද කියලා කල්පනා කරන්නේ කොහොමද? මාන ප්‍රශ්නයක් එක දැන්. ඒක හිතන්න දෙන්නද මම නැත්තම් කියලා දෙන්නද? ඉතින් දැන් පේන්න ඕනේ ඉතින්. ඒ sin 120 කියන්නේ මේක ඇතුලේ ගන්න නේ? මේක ඇතුලේ. ඒක ඔයාලට තේරෙනවා. sin 120 සමානයි. sin 120 කියන්නේ ඒක ඇතුලේ එකක් ඉඳන් මෙතන මෙනවා වගේ දාන්න. හරි. ඔය පරස් ගාලා දියන. දැන් මම හරි. දැන් මම කියනවා දැන් මෙතනද 220 කියමු ඇවිල්ලා තියෙන්නේ. මම උදාහරණයක් විදිහට කියන්නේ නැහැ. මෙතන කියනවා මම 220 ඇවිල්ලා තියෙන්නේ. ඒක 220 ඇත් වෙන්නේ මොකටද? මේ 180 මේකට tan වල තියෙන ඒක ඇතුලේ තියෙන එකකට. අයියෝ 180 පැනපුවාම 220 එන්නේ. හරි.
එතකොට ඒක හම්බෙන්නේ tan වල. tan නම් ඍණනේ බං. ඇයි? sin ඇතුලේ ඒක ඇතුලේ නෑනේ. all එකේ ඇතුලේ තියෙනවනම් වැඩේ හරි ධන. එක්ක sin එකේ ඇතුලේ තියෙනවනම් ඒත් හරි ධන. දැන් බං tan වල cos ඇතුලේ sin නෑනේ. සරලව තේරෙනවද මම කියන එක? all කියලා තියෙන එකේ හැමදේම ඒ කියන්නේ sin cos tan ඕනම අගයක් ආවත් ධන. මෙන්න මේ කෑල්ලේ 90 ඉඳන් 180ට වෙනකන් ආවොත් ඒ කියන්නේ 90 ඉඳන් 180 වෙනකන් මහා කෝණික අගයක් තිබ්බොත් මෙන්න මේ වගේ 120 අපි 150 අන්න ඒ වගේ අගයක් තිබ්බොත් ධන. හරිද? එතකොට දැන් ඒකේ දැන් මම දීලා තියෙනවා මෙතෙන්ද මම මෙතන දීලා තියෙනවා 220 කියමුකෝ. මෙතන 220 දීලා තියෙනවා. දැන් 220 බන් තියෙන tan වලනේ. tan වල තියෙද්දි කොහොමද ධන එන්නේ? ධන එන්න බෑනේ මේ ධන නෙමෙයි තියෙන්නේ මේ t යවුව. ධන එන්න බෑනේ ඇයි යවුව? මෙතන tan වල කියන්නේ ධන වෙන්න ඕනේ 180 න් පස්සේ 270 වෙනකම්. එතකොට ඉතින් ඍණ සරලයි. හිතන්න දෙයක් නැහැ ඉතින් ඇත්තටම. ඒක තේරෙනවනේ. තේරෙන තායි මැසේජ් එකක් දාපුවා මම කියලා දෙන්නම්. හරි? මේක ලියගන්නකො. ඉතින් ආපහු බ්‍රාන්ච් එකක් වෙලා තියෙන්නේ නේ මම තව ගානක් හදන්න. හරි. මම දෙන්නම්. cos 120. හරි. දැන් cos 120 හදන්න කොහොමද? cos 120 හදන්න කොහොමද? අර විදියම මම බලන්න. cos 120 සමානයි 180න් අඩුද කරන්නේ එකදුද කරන්නේ අඩුද කරන්නේ අඩුනේ කරන්නේ 60 වරහන් දාපල්ලා. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? මෙන්න මේ අගේ. මෙන්න මේ අගේ එකයි මෙන්න මේ අගේ ගන්න කියලා කිව්වේ. cos 60 cos 60 කීයද? cos 60 කීයද? cos 60 ඇවිල්ලා භාගය. දැන් මොකද බලන්න cos 120 කීයද කියලා බලන්නකො කැල්ලකින්. කැල්ලකින් බලන්න 120 කීයද කියලා. cos 120යි cos 60යි කීයද කියලා බලන්නකො. හරි. දැන් එතකොට දැන් මෙතන මේ යගේ ඇවිල්ලා ගන්න නැහැ උන් ඈ. ඒ යගේ ඇවිල්ලා දාන්න නැහැ. මෙතන ධන හෝ ඍණ තිබ්බ කියන්නකො මම ඉස්සෙල්ලා කිව්වේ මේ යගේ ගන්න නැහැ. කෙලිම මේ ටික විතරයි ගන්න. මේ පැත්ත විතරයි. මේ යගේම ගන්න එපා. මේ යගේ පිටින්ම ගත්තොත් ගාන වැරදි. ඒ යගේ ගන්නෙ නැහැ. ගන්නෙ මෙතන මේ අගය විතරයි. කියන්නේ ඉලක්කමක් කියන්නේ ඒ ඉලක්කම් ටික විතරයි ගන්නෙ. ඊට පස්සේ මේ cos කියලා තියෙන cos හරි sin හරි tan කියලා තියෙන එක හරි ගන්නවා. මේ ටික ගන්නවා. එච්චරයි ගන්නෙ. ඊට පස්සේ cos 60 මේක ගත්ත මෙතන මේක ගත්ත මෙතන cos 60 යගේ මෙතනින් දාගත්තා අර වගුවෙන් බලලා. නැත්තම් මතකෙන් ගන්න. ඊට පස්සේ දැන් අපි කල්පනා කරන්න ඕනේ ධනද ඍණද කියලා. අන්න ඒකට තමයි ඉස්සෙල්ලා මම ආරක දුන්නේ. ඔන්න බලන්න මම ආයෙත් කියලා දෙනවා. all St. Thomas College. හරි. එතකොට මෙතන මොමයි 180යි 270යි 360යි. හරි. දැන් මම බලන්න මෙතන මම දීලා තියෙන්නේ 120. ඒ කියන්නේ මෙතන 90 තියෙන්නේ මෙතන තියෙන්නේ 180. දැන් ඔයාලා කියන්න බලන්න කොහොමද මෙතෙන්ද ඍණද ධනද එන්නේ කියලා. හරි. ඔන්න බලන්න මම කියන්නම් ඒක. ඔව්. 120 කියන්නේ 180වත් 90වත් අතර තියෙන අගය. මම හරිද වැරදිද? කියන්න බලන්න. හරි. 180වත් 90වත් අතර තමයි බං 120 කියන්නේ. ඒක ඉතින් පොඩි 20ත් ඒකවත් තේරෙනවා. එතකොට මම කිව්වා මේ sin අගයන් විතරයි මෙතන ධන කියලා. එතකොට දැන් මෙතන මේ cos 120ක් තියෙන. දැන් මොන cos 280ක් වගේ තිබ්බනම් අන්න ධන. කෙලින්ම ධන. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ ධන. දැන් මම 120 180 160 එහෙම තිබ්බම බෑ. ඇයි ඉතින් 270න් පයින් ඕනේ 270න් පෙන්නවම තමයි cos වලට ධන එන්නේ. 120 කියන්නේ ඉතින් නේද? එතකොට උත්තරේ එනවා
රින භාගයයි. රින භාගයයි උත්තරේ. උත්තරයි සරලයි කිසිම ගේමක් නැහැ. වැඩේ කරගන්න පුළුවන්. තව ගණන් කියලා දෙන්නද? නැත්නම් මම ගණන් ටිකක් දෙන්නද? මම ඉතින් ගණන් ටිකක් දුන්නා නම් හරි කියලා. මම අයිත් කියන්නම් cos 120 cos 120 හදා ගන්නවා 180න් 60ක් අඩු කරලා ඊට පස්සේ cos හරි මෙතන තියෙන්නේ මොකද්ද sin ද cos ද කියන එක මෙතනද දාගත්තා. මෙතන තියෙන අගේ මෙතන දාගත්තා. ඒ අගේ හොයනවා අර වගුවෙන් අනිවාර්ය වගුවෙන් ඉන්නකම්මයි ඉන්නේ. ඊට පස්සේ ධනද ඍණද කියලා බලනවා. කෙලින්ම අර මම දුන්න chart එක ගහගත්තා all St Thomas College. ඊට පස්සේ බලනවා 200 අගය මෙන්න මේ පරාසය ඇතුළත තියෙනවද කියලා. පරාසය ඇතුළත නැත්තම් කෙලින්ම ඍණ. මෙඩි ක්ලෝස් කරයි. එහෙනම් මේ ටික ලියා ගන්න මම ගණන් ටිකක් දෙන්නම්. ගණන් ටික හේටිය හදලා මට අනිවාර්යෙන් group එකට දාන්න. එතකොට හරි. හරි මම මේ පොඩි වීඩියෝ පොඩ්ඩක් කට් කරා. මොකද අපිට හැම වෙලාවෙම කන්ට් එක තියෙන හින්දා මම වීඩියෝ පොඩ්ඩක් කට් කරා. ඉතින් මේ මම ගණන් ටිකක් දෙන්නම්. මම අර ටික මැකුවා. හරි මම ගණන් ටිකක් දෙන්නම්. මට හදලා අනිවාර්යෙන් අර විදිහටම හදලා මට දාන්න ඕනේ. මහා කෝණික අගයන් ටිකක් දෙන්නේ. අර විදිහට මම දැන් එකම ගාන කියලා දුන්නා 65ක් විතර. ඉතින් මේ විදිහට හදලා දාන්න. ඊට පස්සේ විභාගයට ආවට පස්සේ උන් කියන්න එපා. tan 120 cos 150 sin 120 cos 200 අංශක තියෙන්නේ මෙතන. ඊට පස්සේ tan cos sin sin කල්පිතේ තුනයි හතරයි පහයි හයයි ගණන් හයයි තියෙනවා. ගණන් හය හතර හදලා ගන්නවා. හරි වැඩේ හරි. ගණන් හදලා දාන්න කොටක් ගන්න. ඊට පස්සේ අඩුපාඩු තිබ්බ මම group එකට message එකක් දාන්නම්. හදලා දාන කට්ටිය විතරයි වෙලා බලන්න මම. පස්සේ පන්න යන්නේ මට message එකක් දාලා තිබ්බ මම බලනවා. මේ ටික හදාගන්න. ඊට පස්සේ අපි යමු කොහෙද? කොහෙද? දැන් අපි යනවා ඊළඟට කොහොමද යන්නේ? ලියා ගන්න කෝණික මිනුම් කියලා. කෝණික මිනුම් කියලා ලියා ගන්න ඊළඟ කෝණික මිනුම්. අපි දැන් යනවා කෝණික මිනුම් වලට. අපි ඊටකොට ත්‍රිකෝණ වල සුළු කෝණ කතා කරා, මහා කෝණ කතා කරා. අපි දැන් කතා කරමු කෝණික මිනුම්. කෝණික මිනුම් කතා කරලා ත්‍රිකෝණ වල වර්ගඵල ඒ ටික කතා කරමු. ඒකට වැඩි ක්ලෝස් කරලා දාන්න. හරි. කෝණික මිනුම් කියලා ලියා ගන්න. ඒක කරලා කියන මොකද? කෝණික මිනුම් කියලා ලියා ගන්න. දැන් එතකොට කෝණික මිනුම් වල දැන් පොඩි කේස් එකක් එනවා. අංශක රේඩියන්. මොකද්ද මේ අංශක කියන්නේ? රේඩියන් කියන්නේ එන ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙවෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතා ගන්න. අංශක රේඩියන් මම ඒක පැහැදිලි කිරීම කරන්න එන්නේ කොහොමද කියලා කියන්නම්. හැබැයි මෙහෙම සින්නක් තියෙනවා දැන් මේ ඒවනම් අහන්නේ නැහැ විභාගෙලා. දැන් ඔය අංශකයක් කියන්නේ මොකක්ද කියලා අහන්නේ නැහැ. මම මේක පැහැදිලි කරන්න. රේඩියන් කියන එකෙත් දැන් සරලවම ඉතින් ඔයා සූත්‍රය මතක තියාගෙන ගිහිල්ලා ගාන හදලා දාන්න. ආයෙ ඊට පස්සේ පැහැදිලි කිරීම ඕවා මතක තියාගෙන දැන් කාලේ නැහැ කියන්නේ දැන් ටික මාස ටිකයි තියෙන්නේ. අගෝස්තු වල නම් එක්සෑම් එක තියන්නේ නැහැ. යයි කියලා හිතන්න බෑ. මොකද ජූනි ජූලි වල තමයි ඊටි වල ප්‍රැක්ටිකල් ඉවරෙන් ටෙක්නොලොජි වල. එතකොට සෙකන්ඩ් ට්‍රයි කරන කට්ටියට කාලෙ මැදදී මම හිතන්නේ නැහැ අගෝස්තු වල තියයි කියලා. මේ ඒකින්ද ප්‍රශ්නයක් කරගන්න එපා. ඒව වැඩක් නැහැ. ඇයි කාලෙ හොඳට මැදි. මම අරව ටික පැහැදිලි කිරීම කරන්නම්. ඔයා ඒව ටික වැඩි නෝමල්
උඩින් උඩින් අත දාන ගිහලා සූත්‍රේ ගණන් හදන්න ටිකයි කරගන්න ඒක වැඩේ කොට ගන්න පුළුවන්. හරි. දැන් එතකොට අංශකයක් කියන්නේ මොකක්ද? අංශක කියන මාතෘකාව ලියාගෙන අංශක කියන මාතෘකාව ලියාගෙන මම කියන එක ලියා ගන්නවා මම ඊට පස්සේ පැහැදිලි කිරීම කරනවා. අංශක කියලා දාගන්න. දැන් අංශක කියන්නේ හරි. අංශක කියලා දාගන්න. තරුවක් කර කොටුවක් කර රවුමක් කර මොකක් කර දාගන්න ලියාගන්න. වෘත්තයක් එහි කේන්ද්‍රය වඩා 360ක් නිර්මාණය කරයි. ඒ කියන්නේ වෘත්තයක් කේන්ද්‍රය දිනවනේ. මෙන්න මේක 360ක් කියලා කියන්නේ. වෘත්තයක් එහි කේන්ද්‍රය වඩා අංශක 360ක් නිර්මාණය කරයි. එම මුළු කෝණය සමාන අංශක 360කට බෙදුවාම අංශක 360කට බෙදුව විට ඉන් එක කොටසක් අංශකයක් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මොකක්ද? දැන් මේක 360ක් තියෙනවා. 360කට බෙදෙනවා. ඊට පස්සේ 360කට බෙදෙනවා. මේ කෝණය 360යි. ඒක අපි බෙදනවා 360කට. ආයෙත් බෙදනවා 360කට. මෙහෙම බෙදුවාම බෙදලා මෙන්න මේක කොටසක්. මම කියන්නම්කෝ මේ කොටස කියලා. හරි. කොහොම බෙදලා මම කියන මේ කොටස කියනවා අංශක එකයි කියලා. ඔකට තමයි ඉතින් අංශක කියලා කියන්නේ. හරි. 360ක් තියෙන එක 360කට බෙදලා එකක් කෙරේවන යන්න ඒක තමයි අංශක කියලා කියන්නේ. වැඩි හිතන්න එපා. හරි. ඊට පස්සේ රේඩියන් කියන්නේ මොකද්ද? රේඩියන් කියලා මාතෘකාව දාගන්නකො. ගැන හිතන්න එපා. රේඩියන් එක කියන්නේ මොකද්ද? ඒක නේද ලියා ගන්න තරුවක් හරි කොටුවක් හරි මොකක් හරි මගුලක් දාගෙන. අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය රේඩියන් එකක් ලෙස අර්ථ දක්වයි. අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය රේඩියන් එකක් ලෙස අර්ථ දක්වයි. එතකොට දැන් මේ මොන කුණාරකද දෙන්නේ රේඩියන් අහලා හොරේද මම වර්ගඵලයේ පරිමාවල හැදුවා මට හරි රේඩියන් මොකක්ද ඒක දැන් අර මොකද්ද මොකලක් කිව්වනේ අරයට සමාන ඡාප දිගක් මගින් මේ මොකක් දෙකක් ආපාතනය කරන මොකක් හරි එහෙම සින්නක් කිව්වනේ ඒව ගැන මොකුත් හිතන්න එපා. ඕකේ රේඩියන් වලට අපි රේඩ් කියලා කියනවා. ඔන්න වෘත්තය. ඔන්න කේන්ද්‍රය. ඔන්න ආරය. මෙන්න තවත් ආරය. දැන් මෙන්න මේ කැලේට මොකක්ද කියන්නේ? කේන්ද්‍රික කණ්ඩායම. මොකක්ද ඒ කැලේට කියන්නේ? කේන්ද්‍රික කණ්ඩායම. මම කිව්වා අරයට සමාන ඡාප දිගක්. අපි මේකට කියන ඡාපයක් කියලා. මම කලින් ඒවයි සාකච්ඡා කරලා තියෙනවා. මේකට කියන අපි ඡාපයක් කියලා. ඔයා හිතන්නකෝ දැන් මෙතනින් ගහන්න නැතුව ඔයා මේක මෙහෙන් ගන්නවා. ඉතින් මේ කැල්ල ඡාපයක්. මේ කැල්ල ඡාපයක්. අරයට සමාන ඡාප දිගක්. මම කිව්වා අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය රේඩියන් එකක් ලෙස අර්ථ දක්වයි කියලා. හරි. දැන් මම කියනවා කෝණය රේඩියන්. තේරෙනවනේ? හරි. එතකොට මම මේකේ සූත්‍රයක් කියනවා මෙහෙම. ඡාප දිග බෙදනවා අපි අරය. ඡාප දිග බෙදීම අරය. මේකේ සූත්‍රය තමයි ඡාප දිග බෙදීම අරය.
වැඩි මුකුත් හිතන්න එපා. මම අර කියපු වාක්‍ය පැටලි සහගතයි නේ අමතක කරලා දාන්න. ආපාතනයේ මේ මුකුල් ඔක්කොම අමතක කරලා දාන්න. එහෙම දෙයක් කිව්වේ නෑ මම කියලා හිතගන්නකො. හරි. ඒ මුකුත් කිව්වේ නෑ මේ සූත්‍ර මතක තියාගන්න. රේඩ් සමානයි. රේඩ් කියන්නේ රේඩියන් එක සමානයි. ඡාප දිග බෙදීම ආරය. ඡාප දිග අපි කියමු 3i r නම් මේක r වෙලා මේක 3i r නම් 3i r බෙදීම r. ඕක තමයි රේඩ් සමානයි රේඩ් කීය හරි. හරිද? සරල දෙයක් අපි ගානකින් පැහැදිලි කරමු. මම මේ සූත්‍රය මේක මතක තියාගන්න. මම ඊළඟට කියන එකෙන් මම පැහැදිලිව කියලා දෙන්නම්. ඒක ගානකින් සාකච්ඡා කරද්දී වලට තේරෙනවා. මේක දැන් නිකන් පැටලි සහගත වෙන අමතක කරලා දාන්න. එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා හිතලා මේක විතර මතක තියාගන්න. ඡාපදික බෙදීම අරේ කියලා. හරි. ඊට පස්සේ නෝට් එකක් දාගන්නකො. මේකට යටින් නෝට් කියලා දාගෙන නෝට් එකක් දාගන්න. අරය R1 අරය R1 වෘත්තයක S ඡාප දිගක් මගින් අරය R1 වෘත්තයක S ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියන් වලින් පහත දැක්වෙන ආකාරයට ගොඩ නැගිය හැකිය. වදිවේ අරය R1 වෘත්තයක S ඡාප දිග මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය රේඩියන් වලින් පහත ආකාරයට ගොඩ නැගිය හැකිය. මම මෙන්න මෙහෙම වෘත්තයක් අදිනවා. කේන්ද්‍රය මේක කියනවා. හරි. ඊට පස්සේ මම මෙතන කෝණය දානවා θ. මම ඉස්සර අර දැන් කියපු ගාන කිව්වා S ඡාප දිගක් මගින් අරයට R කියලා ගන්නවා. දැන් ඔයාලට මතක් වෙනවා මම ඉස්සර කිව්ව සූත්‍රේ රේට් θ සමානයි ඡාප දිග ඇවිල්ලා S අරය ඇවිල්ලා R. දැන් ඔයාලට වෙන්න ඕනේ අරය මම මෙහාට යවනවා. අරය මම මෙහාට යවලා සූත්‍රයක් ගොඩනගනවා. S සමානයි R θ කියලා. දැන් මතකද ඔය සූත්‍රය දැකලා කරුවේ නේද? මේ සූත්‍රය දැකලා රෙඩ් අමතක කරන්න. එතකොට රෙඩ් අමතක කරන්න මෙතන අගේනේ තියෙන්නේ. රෙඩ් අමතක කරන්න දැන් අගයක් දාලා ගන්නවා නම් දැන් 30 කියමුකෝ මේකේ අගේ. මෙතන කෝණේ අගේ තියෙනවා මෙතන තියෙන්නේ දාන්නේ. තේරුණාද? මම ගාන හදලා පැහැදිලි කරන්න. මේක මතක තියාගන්න මේ ඉස්සර කියපු සූත්‍රේ ඡාප දිග බෙදීම අරය ඊට පස්සේ ඒක යවපුවාම ඒ කියන්නේ උත්ත කරපුවාම ඡාප දිග උත්ත කරනවා අපි. ඒ කියන්නේ S සමානයි R θ කියලා දාලා කොටු කරලා තියාගන්න. ඕක තමයි සූත්‍රය. දෙවෙනි සූත්‍රය. අරක පළවෙනි සූත්‍රය මේක දෙවෙනි සූත්‍රය. ගණන් වලදී ඕනේ. හරි. දැන් මම කියපු එක සාමාන්‍ය තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තේරුණාට කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. තේරුණ නැත්නම් අවුලක් නැහැ. මම ඊටු ටික කියලා දෙන්නම්. ඒකෙන් තේරෙනවා බලන්න එපා. තාමත් තේරුණ නැත්නම් කිසි අවුලක් නැහැ. ඉස්සරහට තේරෙනවා. ඊස් මාතෘකාවක් දාගන්න මම කියපු සූත්‍ර ටික හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්නilla. වෙන මොකෝත් මතක තියාගන්න එපා. රේඩියන් කියන්නේ මොනවද? අංශක කියන්නේ මොනවද? ඔය මොකෝත් මතක තියාගන්න එපා. අර කියපු එක මතක තියාගන්න ඒ ඇති. මුදටම ඇති. හරිද? අර කියපු එක දැන් ඔය අර්ථ දැක්වීම මතකයි නම් අර කියපු සූත්‍ර විතරම මතක තියාගන්න. S සමාන R θ. අර ඡාප දිග බෙදීම අර ඒක ඕනෙත් නැහැ කියන්නකො. S සමාන R θ කියලා මතක තියාගන්නකො. S සමාන R θ කියලා මතක තියාගන්න. මතක තියාගනින් ඈ. හරි. ඊට පස්සේ ඊළඟ මාතෘකාවක් දෙන්න. රේඩියන් හා අංශක අතර සම්බන්ධය. රේඩියන් හා අංශක අතර සම්බන්ධය.
මේක සයිඩ් එකට කරලා පොඩ්ඩක් ඇද ගන්නකො. චූටුවට ඇද ගන්නවා නම් කැමති විදිහට ඇද ගන්නවා කමන්නේ. ඔක ඇදගෙන මම පොඩි ඡේද කැලක් දෙන්නම්. ඡේද කැල ලියාගෙන මම පැහැදිලි කිරීම කරන්න. හරි. ඡේද කැල දීලා පැහැදිලි කිරීම කරන්න. ලියා ගන්න තරුවක් කොටුවක් කැමති එකක් ඕන දෙයක් දාගෙන ලියා ගන්න. ඒ ස්ථානයෙන් ආරම්භ කොට ඒ ස්ථානයෙන් ආරම්භ කරලා ඒ ස්ථානයෙන් ආරම්භ කොට චාප දිග ඔස්සේ දක්වා ඇති ආකාරයට එම ස්ථානයට පැමිණිය හොත් ඒ කියන්නේ මොකද්ද? ඒ ස්ථානයෙන් ආරම්භ කරලා මෙන්න මෙතනින් ආරම්භ කරලා මෙහෙම වටයක් ගිහිල්ලා මෙතෙන් ආවොත් අපි කියනවා 360යි කියලා. මෙහෙම වටේ ගිහිල්ලා આવොත් වටේ ගිහිල්ලා වරුදුයි බලට. ඉතින් මෙහෙම වටේ ගිහිල්ලා આવොත් අපි කියනවා 360යි කියලා. හරි. මොකද ඒ ස්ථානයෙන් ආරම්භ කොට චාප දිග ඔස්සේ දක්වා ඇති ආකාරයට මේ ස්ථානයට පැමිණියොත් අංශක 360 භ්‍රමණයේ වී ඇති බව දැකගත හැකි කියලා ලියා ගන්නකො. එම ප්‍රමාණය ඒ කියන්නේ දැන් මේ අංශක 360 අපි වම් 360 දැන් රේඩියමේ අංශකයි කියන්නේ දෙකක්නේ. එතකොට අපි රේඩියන් වලින් ප්‍රකාශය කරන්න වෙන විදියක්. අංශක වලින් ප්‍රකාශය කරන්න වෙන විදියක්. හරි. ඒක කියලා ලියා ගන්න. එම ප්‍රමාණය රේඩියන් වලින් පහත ආකාරයෙන් දැක්වේ. එම ප්‍රමාණය රේඩියන් වලින් පහත ආකාරයට දැක්වේ. හරි. මම ඉස්සෙල්ලා දැන් සූත්‍රයක් දුන්නා. S සමානයි RT ල. අද පොදුම කර්මයන් ළමයි කියන්නේ ක්ලාස්ලර් පිටුනා දෙහෙන පිස්සුව කර දෙදි කරන්ට් එක යනවා. හරි. ඒක වැඩන්නේ. S සමානයි RT ට. S සමානයි RT ට මම කලින් දුන්න සූත්‍රේ. එතකොට දැන් කියන්න බලන්න වෘත්තයක පරිමිතිය. එහෙම නැත්තම් පරිධිය. මම කියලා දුන්නා වර්ගඵලයේ පරිමාවල වෘත්තයක පරිමිතිය හෝ පරිධිය හොයන්නේ කොහොමද කියලා. දැන් ඉන්න ඕනේ ඔයාලගේ ඔයගොල්ලෝ මතකෙට එන්න ඕනේ. මොකද්ද මතකෙට එන්න ඕනේ? පරිමිතිය හරි පරිධිය හරි හොයන එක මතකෙට එන්න ඕනේ. සූත්‍රය මොකද්ද? 2 5 R නේ. මතකද? මතක නැත්නම් ආයෙ ඵලයන් ගිහිල්ලා බලපන් වර්ගඵලයේ පරිමාවල කොහොමද වැඩි වෙන්නේ කියලා මම කියලා දී. පළවෙනි වීඩියෝ එකේ කියලා දී. හරි. දැන් S කියන්නේ මොකද්ද? මම S කියන්නේ චාප දිග. මේ දැන් මේ දිග ඔක්කොම මෙතන ඉඳන් පටන් ගන්න මෙතෙන් දෙද්දි මේකට කියනවා මම චාප දිග S කියලා. හරිද? මේක අරය. කෝණය තමයි 360යි. ඇයි කිංජි ඛණ්ඩයක් නෙමෙයි නේ? හරි. එතකොට වෘත්තයක පරිධිය හොයන්නේ කොහොමද? 2 5 R 2 5 R සමානයි R θ. මට මේක මේ දෙක සමාන කරන්න ඕනේ. ඇයි? මෙතන ඉඳන් පටන් ගන්න ඉතින් මෙතන 360ම නම් S කියන්නේ මම 360 නේ. S කියන්නේ 360යි කියලානේ මම කිව්වේ. නෙමෙයි මෙතන බලන්න මෙතන ඉඳන් 360යි. කියන්නේ S. මම මේක S කියලා තමයි ලකුණු කරේ. S කියන එක අපි සමාන කරනවා වෘත්තයේ පරිමිතිය. ඕ පරිධිය 2 5 R. දැන් මට පුළුවන් නේද? මේ කපලා දාන්න R. ඇයි දෙපැත්තේ මාරු තියෙනවනේ. මෙතන මේ අස්සේ තියෙන මොකද්ද? මේ හැංගිලා තියෙන මොකද්ද? පොඩක් කන්නඩි දෙක හරි අන්විච්චලේ තියෙනලු පේනවා. ගුරු ගිරියම තියෙන්නේ. පේනවනේ? මම මටම පේනවා. මට මේ ඇස් වල පේනවා මෙතන ගුරු ගිරියම තියෙන්නේ. ඔයාලා පේන්නේ නැත්තම් ලෙඩක්. හරි. උන් බලනවා මේක කපනවා. මම පිනෝද කැපුවා. ඊට පස්සේ මේකක් කපනවා. ඒකත් කැපුවා. ඊට පස්සේ 2 5 සමානයි කොටු කරලා ලියන්න. එතකොට අපි කියනවා 360ක්. මෙහෙම රවුමක්. 360ක් 2 5 කියලා කියනවා. අර
පරිදිය සීන් එක අමතක කරන්නේ නැහැ. ඒක අමතක කරන්න ඕම මේ සූත්‍රය ගන්න ඕනේ. දැන් ඒක මතක් කරේ පොඩ්ඩක්. එතකොට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? 25 අපි මම කිව්වා මේක මුළු 360ටම මම 25R කියලා දානවා. ඒක අපි සමාන කරනවා සමානයි RT ට මම ඉස්සර කියපු සූත්‍රය. එතකොට මම R ට R දැන් R දෙපැත්තෙම තියෙන ඉඳ මම කපන්න පුළුවන් මම ඒව සුළු කිරීමන්නේ. R ට R කපුවාම 25 සමානයි T ට. මේ T ට කියලා 360යි. 360යි. එතකොට මෙහෙම සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් අපිට 360 2යි 5 තියෙන්නේ. හරි. sorry 360 සමානයි 360 සමානයි 2යි 5 red කියලා සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන්. අපි රේඩියන් ප්‍රකාශය කරන්නේ මෙන්න මේ සිස්ටම් එකේ. ෆයිට් එක තමයි අපි රේඩියන් ප්‍රකාශය කරන්නේ. වෙන කිසි දෙයක් පොළේ තියාගන්න ගන්න එපා. මම කියපු දේ විතරක් තියාගන්නකො. S සමානයි RT ට ඡාප දෙක බෙදීම R ඒ ටික විතරක් මතේ තියාගන්න අනිත් ඒවා මුකුත් ඕනේ නැහැ. අංජය කියන්නේ මොකද රේඩියන් කියන්නේ මොකද්ද? ඕනෙම නැහැ. ඕනෙම නැහැ. හරි. එතකොට මම කිව්වා එහෙනම් මේක සුළු කිරීම කියලා දුන්නා. ඒ වගේ 360 සමානයි 2යි 5. හරි. දැන් ඕක 180 270 ඕන්න ඔහොම දැන් කේන්ද්‍රික ඛණ්ඩ එනවනේ දැන්. එතකොට අපි රෙඩ් වලින් රේඩියන් වලින් ප්‍රකාශය කරන්නේ මෙන්න මේ විදිහටම තමයි. ඒක මම එන විදිය කියලා දෙන්නම් එන්නේ කොහොමද කියලා. දැනට මේ ටික දාගන්නකො. මම මේක පැහැදිලිනේ 25R සමානයි RT ටද මම ඒක මේකෙන් මේව කරලා තියෙන්නේ. එක ෆේලියර්ම කපලා කොටලා දැම්මා. වලියම කරන්න එපා. 25R කියලා වෙනම ලියාගත්තා. ඊට පස්සේ සමානයි RT ට ඊට පස්සේ අය මේ පොලිමක 25R කියලා මේ පොලිම ලියාගත්තා. ඊට පස්සේ RT කපලා පෙන්නනවා. ඕක දැන් මේ වැදගත් වෙන්නේ නැහැ. විභාගේ ලියනවනේ. විභාගේ ලියන කලින් දවසේ බලනවනේ. ඊට පස්සේ බලනවා මොකක්ද මේ ලියලා තියෙන්නේ. දැන් මේක කැපුණේ කොහොමද? කොහොම ආතල්ල? දැන් මටත් ඔහොම සීන් වෙලා තියෙනවා. ඒක තමයි කියන්නේ. මෙහෙම ලියා කනින්න කියලා. හරි. හරි ඉතින් ලියාගන්න දෙන්න. මම දැන් හරි දැන් මේ 180 දෙන්නේ කොහමද? 180 අම්මඩෝ 180 කොහමද? මේක දෙකෙන් බෙදුවොත් හරිනේ. සමානයි 5 red අන්න දැන් සිස්ටම් එක තේරෙන්න ඕන. මේක දෙකෙන් බෙදුවාම එයි බං 360 2යි 5 නා 180 කියන්නේ බං 360 භාගෙනේ. 360 භාගෙ කියන්නේ 5. red කියන්නේ ඉතින් අන්තිමට දාගන්න. හරන්න එහෙම නම් එපා. බඩුම තමයි ඉතින් හැලුවොත් ඒක. බබා හම්බේ. හරි. කවුද දාගන්නකො මම උඩ කියලා දෙන්න. වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා මම අංශ වලින් එන ටික දීලා ඒක ලියන්නම් බෝඩ් එකේ. ඒ කැල්ල කවලා දාන්න දැන් මම ලියන්න කිව්වොත් ඉන්න වෙලාවක් යනවනේ. ඒ කැල්ල කපලා දාලා මම එක මේකක් අරගෙන හදාගන්නේ කොහොමද? මොනවා කියන්නේ අංශක කීයක් ආවත් හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. අංශක කියන්නේ මේ සමහර අංශක වල ආගයන් මම දෙන්නම් දාලා අංශක මොකක් හරි වාට මෙතන 220ද 320ද කීය හරි දුන්නොත් වාට හදා ගන්න ඕන විදිහ මම කියලා දෙන්නම්. හරිනේ මේක දාගන්න ටක් ගන්න. හරිනේ මම හිතනවා ලියා ගන්න නැති කියලා. මම වීඩියෝ කැල්ල කපලා දැම්මේ. මොකද ලියන්න ගිහම පට්ට වෙලාවක් යනවා නෑ. ඒතකොට ඉතින් වීඩියෝ ගොඩක් දීගස් වෙනවා. දැන් ඔයාලා බලනවා ඉතින් මම මේ මොකද මේ ස්පීඩ් කරන්නේ කියලා. දැන් මම ස්පීඩ් කියනවා ස්පීඩ් මේව කරනවා. හේතුව තමයි දැන් මේ සාමාන්‍ය මොලේ හැදෙන්න ඕනේ මේ ගන්නට. කියන්නේ ස්පීඩ් එක හැදෙන්න ඕනේ. කොහොමද ස්පීඩ් එක තියෙන්න ඕනේ? දැන් බබාලට වගේ මේක පැය 4-5 ඉතින් බොරු වැඩන්නේ දැන් ඕ ඩේටා කපාගෙන. ඩේටා කපලා දැන් අපි යමු. පැකේජ් එකක් දාලා තිබ්බත් හරිය කියමුකෝ. ඔය කාලේ හිටන්නකො පැය 4ක් ත්‍රිකෝණමිතිය පාඩම වල පැය 5ක් ත්‍රිකෝණමිතිය පාඩම වල ගන්නවා කියන්නේ. දැන් මම දැකලා තියෙනවා. දැන් අපිට සර්ලා ඉගෙනුවා පැය ගණන් නෙමෙයි මාස කමාරක් විතර ඉගෙනුවා ත්‍රිකෝණමිතිය පාඩම. හරිද? ඒ කියන්නේ සතිය දවස් 4න්
මාස ගමනක් විතර ඉගෙනනවා. ඒක දෙකේ දැන් අන්න ඒ වගේ මේ ලොකු සිද්ධියක් නෑ. දැන් ඔයාලගේ එකපාරක් සමහර කට්ටිය ඉන්න එකපාරක් ඉඳගෙන 2023 කට්ටිය නම් දන්නේ නැහැ කියන්න පුළුවන්. යාළුවා දැන් හැබැයි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ පාඩම් ඉක්මනට කරලා දාන්න ඒකයි. අර අමාරු පාඩම් තියෙන ඒවා ටික මම ස්ලෝලි හිමීට කරන්න ගාන හදාගෙන හිමීට කියවද්දිත් හිමීට කියන්නම්. මේවා ටිකක් ස්පීඩ් කරන්නේ ඔළුවට යන්න ඕනේ. ඉතින් මේ වගේ පොඩි දේවල් දැන් ඕල් වලත් තියෙනවනේ ඒවා. මේ වගේ පොඩි දේවල් ඔළුවට යන්න ඕනේ. ඒකෙන් තමයි මම ස්පීඩ් කරන්නේ. ඒ ගැන වැඩි හිතන්න එපා. ඒ ගන්නට ඔළුව හදාගන්න බැරි නම් ආයෙ පාරක් බලන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් සපෝට් එක දෙන්නම්. මේ දවස්වල පොඩ්ඩක් කරන්ට් කේස් එකත් එක්ක ඉතින් පොඩ්ඩක් ඉරලා ඉන්නේ. අද අනිකම මුතු දවසක් හදනවා. මෙන්න මේ ටික ලියා ගන්නකො. 300ට සමානයි 2.5 රේඩ්. 180 සමානයි 5 රේඩ්. 90 සමානයි 5 බෙදීම 2යි රේඩ්. ඔන්නෝම ලියා ගන්නකො මේ ටික. 1 2 3 4 5 6 7 8 9 හරි. මේක ලියා ගන්නකො. මම ඊට පස්සේ මේ කෑල්ල හදාගන්න විදිහ කියලා දෙන්නම්. මේ කෑල්ල ප්‍රශ්නේ තියෙන්නේ ඕකනේ දැන්. හදාගන්න තියෙන්නේ නැහැ. ඔය හදාගන්න විදිහ කියලා දෙන්නම්. ඔය ටික ලියා ගන්නකො. ඔය ගොඩක් භාවිත වෙන ඒවා දීලා තියෙනවා මම. දැන් ඒ කියන්නේ මේවා ටික එකපාර උඩට එනවා නම් ගතිද්දි උසුපිරි වට්ට මීටරයක් කෙලින්ම ඌ වැඩ ටික කරලා වැඩ කරපෙලික් වැඩ කරන්න ඕනේ. කියන්නේ මේ ගාන 10 පාරක් කරේ 100 පාරක් කරේ එකම නෙමෙයි ගණන් හදන්න ඕනේ. හදුවාම කෙලින්ම ප්‍රැක්ටිස් එක එනවා. හදා කරන්න ඕනේ නැහැ. කියන විදිහට වැඩ ටික කරන්න ඒතකොට වැඩේ උඩ දාගන්න පුළුවන්. හරි. මම හිතනවා ලියලා ගන්න ඇති කියලා. වෙලාව වලින් ස්ටොක් කරලා ලියා ගන්න. අම්මා කරන්නේ. දැන් මම ඉතින් කරන්නේ අකින් කාලා හරුබල්ගේ සීන් එකක් නේද නේ? නිකන් දෙකදී ඉතින් අනිවාර්යෙන් ඔළුවට දාගන්න. හරිද? ඉකන්නේ දෙන්නේ ඒක ඔළුවට දාගන්න ඉතින්. අපි අර එකපාරක් වැඩේ සිද්ධිය දන්නේ නැද තමයි මේ කියන්නේ. හරියට වැඩේ ටික කරගන්න මේ කියන්නේ ඒකයි. එන කහනවට නෙමෙයි. හරිද? හරි. එකසිය 60 දීලා තිබ්බොත් මම කියන්නම් 160 දැන් 100 අංශක 160 දීලා තිබ්බොත් කොහොමද හදාගන්නේ? රේඩියන් වලින්. රේඩියන් වලින් කොහොමද හදාගන්නේ? දැන් මම අර දීපු ටික ලියාගත්ත කියලා හිතනවා. 360 2.5 කියලා මම කිව්වා. 180 5 කියලා කිව්වා. අපි සමාන කරගන්නවා මේක මොකටද? 180 සමානයි 5ට නම් 5 වුණේ හරි 5ට නම් 160 කීයද? මම මෙතන ප්‍රශ්නාර්ථය වෙනකොට x අකුර දාගන්න. මට කැමති අකුරක් දාගන්න. x බැරි නම් insert හරි ඕනම අකුරක් දාගන්න. සිංහල අකුරක් හරි දාගන්න. කිසිම. හරි. මම ඊට පස්සේ මේක හරස් ගුණිතය කරනවා. මේකෙන් ගුණ කරනවා. හරිද? මොන බලන්නේ? හරිනේ. 180යි x සමානයි 165. දැන් අපිට x තනි කරගන්න ඕනේ. ඇයි x තනි කරගන්නේ? ඉතින් මේක හොයාගන්න විදියක් නැහැ නැත්තම් මම මේක 180ෙන් බෙදනවා. 180ට 180 කැපිලා යනවා. කැපෙන්නේ නැහැ බං. මේ අංශ ගෑ. හරි. එතකොට මේකත් 180ෙන් බෙදනවා. හරි. දැන් මේක 180 කැපිලා ගියුවම x ඉතුරු වෙනවා 165.
180යි. හරි. ඊට පස්සේ මේක මෙහෙමම තියන්නේ නැහැ පුතේ. මේක සුළු කරන්න ඕනේ. බිඳුව කපලා දැම්මා. මේක සුළු කරපුවාම එනවා අර බෙදීම 9. ඒක ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ ඉතින් නේ. නැත්නම් ඉතින් මේක දෙකකින් බෙදුවා මේක දෙකකින් බෙදුවා කොහොම හරි අර බෙදෙන සංඛ්‍යාව වලින් බෙදා ගන්න ඉතින් ඒක අය මං කියලා දෙන්න ඕනේ නෑ. එතකොට x වෙනවා 8 බෙදීම 9 මෙන්න මේක මතක වෙයි 5. එතකොට උත්තරේ මොකද්ද? එහෙන් ළමයි සමානයි 160යි. ඔන්න ඔහොමයි සරලව. ඔන්න ඔහොමයි හදාගන්නේ. මම අර කියපු සෙට් එකම. මම අර කියපු සෙට් එකක් ඒ ටික හදාගන්න ඔන්න ඔහොමයි. මම හිතනවා හරියටි කියලා. පැහැදිලිද කියලා කියනවා. හිතනවා 180 සමානයි 5ට ලියාගන්න ඉස්සෙල්ලා කෙලින් මේක අර ටික අමතකයි නම් කෙලින්ම ගත්ත කොලයක් යන විභාගේ ගණන එක දිනන දැක්කම ශනිකව ගත්ත 180 සමානයි 5ට මෙතන තියෙන අංශක අහලා තියෙනවනේ ගානේ අංශ කීයද කියලා අංශ කීයද ලියාගත්තා දන්නේ නැහැ කීයද කියලා x දාගත්තා x වෙන කැමති අක්ෂරයක් දාගන්න ඕනේ සිංහල අකුරක් දාගන්න ඕනේ කිසි අවුලක් නැහැ සිංහල අකුරක් දාගන්න උත්තර මතක හිටිනවා ඊට පස්සේ හරස් ගුණිතය කරා x තනි කරා සිංහල අකුර තනි කරා ඊට පස්සේ බෙදී වෙනවා ඊට පස්සේ සුළු කරලා ඉතින් උත්තරේ දාන්න එච්චරයි ඕක තමයි 5 වලින් ඒ කියන්නේ රෙඩ් වලින් ප්‍රකාශ කරන්නේ ඔන්න ඔහොම රෙඩ් වලින් ප්‍රකාශ කරන්නේ ඔහොම රෙඩ් කියලා දාපල් අමරු වුණොත් හරියයි බබා හම්බෙයි ලියන්න ශනිකෝ හරි මම හිතනවා ලියා ගන්න ඇති කියලා අපි ඊළඟට කතා කරමු බල විභේදනය. අපි ඊළඟට කතා කරමු බල විභේදනය. මම හිතනවා වීඩියෝ කෑලි දෙකකට කඩන්න කියලා තියෙන්නේ. දැන් ටයිම් එක සෑහෙන වෙලාවක් ගිහලා තියෙන්නේ. රැය ගහන්නේ වීඩියෝ එක. ඉතින් මේක මකලා අපි ලියාගමු බල විභේදනය. ත්‍රිකෝණමිතියේ බල විභේදනය. මේ බල විභේදනය කියන මාතෘකාව ලියාගන්න. බල විභේදනය කියන එක ලියලා මම පොඩ්ඩක් ඉගෙන ගන්න පොඩ්ඩක් ඉන්නවා බල විභේදනය කියන එක ලියලා දෛශිකය කියලා වරහන් ඇතුලේ දාගන්න ඕක දෛශිකය කියලා වරහන් ඇතුලේ දාගන්න එතකොට දෛශිකයක් කියන්නේ මොකක්ද දෛශිකයක් අපි කතා කරන පොඩ්ඩිම කාලේ 6-7ක් කතා කරනවා මම මතක විදිහට 6-7ක් කතා කරනවා දෛශිකයක් කියන්නේ විශාලත්වයක් හා දිශාව විශාලත්වයකුයි දිශාවකුයි උතර දකුණද කියලා දිශාවකුයි කියන ඒවාට තමයි අපි දෛශිකයක් කියලා කියන්නේ එතකොට මම මෙහෙම දෙන්න හරි එතකොට ලියා ගන්නකො දෛශිකයක් කියන්නේ විශාලත්වයක් හා දිශාවක් පවතින රාශීන් වේ දෛශිකයක් කියන්නේ විශාලත්වයක් හා දිශාවක් පවතින රාශීන් මේ. හරි. දැන් මේ උදාහරණයක් විදිහට අපි මෙහෙම ලියගමු. මෙහෙම ඍජු කෝණයක් තියෙනවා. හරිද? ඍජු කෝණයක් තියෙනවා. මේක 3යි. මේක 4යි. මේක 5යි කියලා නම් කරමු. මම මෙතන කෝණේ සලකනවා. හරිද? එහෙම ගානක් ආව දැන් මේ විභාගෙට එන්නේ ලේසි ගණන් නේ. අපි දැන් අමාරු ඒවා හදලා ගියාට විභාගෙට එන්නේ ලේසි ගණන්. මම කියනවා මේකේ sin හොයන්න කියලා. sin θ හොයන්න කියලා. sin θ හොයන්න කියලා. අපි කොහොමද sin θ හොයන්නේ? අපි දන්නවා සක sin සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා අපි දන්නවා. එතකොට මොකක්ද වෙන්නේ? සක sin සම්මුඛ පාදයේ මොකක්ද 3 බෙදීම කර්ණය. හරි. sin θ එතකොට
එතකොට මම මෙහෙම එකක් කරනවා. 5යි cos θ. 5යි cos θ හොයන්න කියලා කියනවා. එතකොට කොහොමද හොයන්නේ? cos θ කීයද? සක sin බක cos බද්ධ පාදය බක cos බද්ධ පාදයේ බෙදීම කර්මය. මේකනේ හරි. එතකොට 5 මෙතන තියෙන ගුණ කිරීම පේන්නේ නැද්ද? මට නම් පේනවා මේක ගුණ කිරීමක් තියෙනවා නේ. ඔයාලට පේන්න ඕනේ දැන් ඈ. උතුම් ගුණ කිරීමක් තියෙනවා. cos θ කීයද? 4 බෙදීම 5. 5ට 5 කැපෙනවා 4 ඉතුරු වෙනවා. ඉතින් ඕක තමයි උත්තරේ. සරල දේවල් ලොකු ඒවා ඉන්නේ නැහැ. ඒ දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට ප්‍රොෆෙසර් පොයින්ට් එක ගහනවා. අපි දැන් ඕක වැඩි ටච් කරන්නේ නැහැ. බලන්නේ නැහැ සමහර දැන්. ඒව තමයි ප්‍රොෆෙසර් ටච් කරන්නේ. කෙලින්ම පේපර් එකට අහපු ගමන් අපි දන්නේ නැහැ. දැන් අපි ලොකු ඒවා හදලා දන්නවා. පොඩි දේව දන්නේ. ඒ පොඩි දේ ඉඳන් ලොකු දෙයට අපි දැනගමු. මේක ලියා ගන්න උදාහරණ එක කියලා දාලා මේක ලියා ගන්න. අර කීපයකට පහලින් ලියා ගන්න උදාහරණ එක කියලා දාන්න. ඊට පස්සේ පහලින් ලියා ගන්න කිසියම් දෛශිකයක් වෙනුවෙන් එහි දිශාව හා විශාලත්වය හානි නොවනසේ මොකද කිව්වේ? කිසියම් දෛශිකයක් වෙනුවෙන් එහි දිශාව හා විශාලත්වයට හානි නොවනසේ තිරස් හා සිරස් දිශාවන්ට දෛශික කොටස් ලබා ගැනීම දෛශික විභේදනයයි. කිසියම් දෛශිකයක් වෙනුවෙන් එහි දිශාව හා විශාලත්වයට හානියක් නොවනසේ කිසියම් දෛශිකයක් වෙනුවෙන් එහි දිශාව හා විශාලත්වයට හානියක් නොවනසේ තිරස් හා සිරස් දිශාවන්ට දෛශික කොටස් ලබා ගැනීම දෛශික විභේදනයයි. හරි. මේක මොකද ගන්න? ඒ කීප එක තේරුණාද? තේරුම් නැත්නම් තේරුන්නේ නැවි. හරි. මම ඉරක් කදලා මේක 10යි කියලා ලකුණු කරනවා මෙහාට. පස්සේ 10යි කියලා ලකුණු කරනවා මේකට. කෝණ කීයද දාන්නේ? කෝණ කීයද දාන්න? කැමති කෙනෙක් කියන්නේ? answer 60. හරි. answer 60. කෝණයේ පැත්තට නම් කෝණයෙන් පැත්තට කෝණයේ දෙසට කෝණයෙන් ඉවතට අපි කියන මේ පැත්ත කෝණයෙන් ඉවතට කියලා. කෝණයේ පැත්තට නම් cos කෝණයෙන් ඉවතට නම් sin. ඒ කියන්නේ මෙහෙට නම් sin මෙහෙට නම් cos මේ පැත්තට නම් sin. දැන් මේකේ හොයන්න තියෙන cos අපි දැන් cos හොයන්නේ කොහොමද? අර මම ඉස්සර ගන්න මතකනේ දැන් විනාඩි 2කට විතර කලින් හදුවේ. අන්න ඒ විදිහට. මේ නිවුටන් ගන්න තියෙන්නේ. එතකොට 10යි cos 60. 10යි cos 60. 10 ලියාගත්ත ඕ මට ගුණ කිරීමක් පේනවා. 10 ලියාගත්ත ගුණ කිරීමක් මට පේනවා. 60 කීයද? අමාර වගුව කිව්වා වගුව අන්න ඒක අන්න හරි භාගය කපනවා බා ඔච්චරයි. ඔක තමයි විභේදනය කියලා ඉතින් දාගන්න නඩ තේරුණා?
හරිනේ. ඔක ලියා ගන්නකො. cos උඩට නම් මොකද්ද? උඩට නම් sin. අපි ඒකත් වෙමු නේද? හරි. අපි ඒකත් වෙමු. උඩට නම් මොකද්ද මම කිව්වේ? sin. ඒකත් 10යි sin θ. එතකොට 10යි ඔන්න මට ගුණ කිරීම පේනවා. මූල 3 බෙදීම 2යි. 2 කපනවා 5යි. 2 කපනවා 5යි. හරිද? 5යි මූල 3. ඔච්චරයි. ඊට වඩා සුළු කරන්න ඕනේ නැහැ. ඔච්චරයි. මම කිව්වා කෝණය දෙසට. මේ කෝණය කියලා දීලා කෝණය දෙසට. කෝණය දෙසට cos. කෝණය ඉවතට පයින් ගන්නවා ඉවතට. ඉවතට sin. එච්චරයි. වෙන කිසිම දෙයක් නැහැ. ඕකෙන් ඉතින් ගණන් ගොඩාක් හදන්න ඕනේ. මම ගණන් ඕන දෙන්න. ඔක ලියා ගන්න. මම ගණන් දෙන්නම්. ඔය ගණන් හදන්නු. ඕකෙත් ඉතින් අර සිද්ධියම තමයි. මම හිතනවා හදාගන්න පුළුවන් ඇති කියලා. අපි ඊළඟට යමුනේ. නැත්තම් වෙලා යනවනේ. ඕක ඇති දෙයක් නැහැ. ඕක පුළුවන්. දැන් මෙතන වර්ගමූල ගණක් ආවා කියමුකෝ. ඒකත් ඉතින් අර විදිහම තමයි සරලයි. සිද්ධිය සරලයි. අර මේ විදිහම දාගත්තා. ගුණ කරලා හදාගන්න දෙන්නේ. ඊළඟට මොකද කතා කරන්නේ? හරි අපි ඊළඟට අපි කතා කරමු විභේදන සංරචක දුන්න විට දෛශිකයේ සෙවීම. මාතෘකාව ලියා ගන්න. විභේදන සංරචක දුන්න විට දෛශිකයේ සෙවීම. මම හැම එකකින්ම උදාහරණ එක ගානේ සාකච්ඡා කරගෙන යනවා. වැඩි විදිහට කතා කරන්න ඕනේ නැහැ අපිට. ඒ කියන්නේ මේක තේරෙනවා වලට වැඩි කතා කරන්න ඕනේ නැහැ. මම හැම එකකින්ම උදාහරණ එක ගානේ සාකච්ඡා කරගෙන යනවා. ඊට පස්සේ ගණන් වලට ගියුවම තේරෙයි මම කියපුවා. හරිද? මම හිතනවා මාතෘකාව ලියා ගන්න ඇති කියලා. විභේදන සංරචක දුන්න විට දෛශිකයේ සෙවීම. හරි. එතකොට අනේ මම දෙනවා නියුටන් ගානයි. හරි. ඔන්න ඔහම ගාන දීලා දිනවා මම. විභේදන සංරචක දීලා තියෙන්නේ. විභේදන සංරචක දීලා තියෙන්නේ. විභේදන සංරචක දීලා තියෙන්නේ. නියුටන් නෑ මේක. විභේදන සංරචක කියන්නේ මොනවද? විභේදන සංරචක කියන්නේ විභේදන සංරචක කියන්නේ ඉතින් අර කියන්නේ අපි දැන් ඉස්සෙල්ලා හෙව්වේ කියන්නේ කෝණය හැම දීලා. දැන් මේකේ කේස් එක තියෙන දැන් කෝණය හොයන්න ඕනේ. මේකේ කෝණය අපි දන්නේ නැහැ. හරිද? ඉස්සෙල්ලාම අපි හදා ගන්න ඕනේ. දැන් මේක පාරවල් දෙකකට යන්නේ. මේ මෙතනින් පටන්ගෙන එකක් මෙහෙ යනවා, එකක් මෙහෙ යනවා. දැන් මෙතන මේ අයාලේ යන සීන් එක ගන්න මෙතන තියෙන වෙනවා. එකක් අර යනවා, එකක් මෙහෙ යනවා.
මෙහෙම තියෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. අපි දෙන්න යන්න ඕනේ එක ගමනක්. එක්කෙනෙක් එකපාරට දැන් කොල්ලෙකුයි ගෑනු ළමයෙකුයි ගත්ත කියමුකෝ. හරි. මේ කොල්ල මේ කෙල්ල. දෙන්න අයාලේ ගිහලා හරියන්නේ නැහැ. හරිද? දෙන්න යන්න ඕනේ එකපාරට. එකපාර ගිහුවම තමයි වැඩේ සෙට් වෙන්නේ. අයාලේ ගිහුවම ගාන හැදෙන්නේ. අයාලේ ගිහුවම ගාන හැදෙන්නේ. හරිද? කෙල්ලේ කොල්ලෙකුයි වෙන දෙන්න දෙපැත්තට ගිහලා හරියන්නේ නැහැ. දෙන්න එක මාර්ගයක් යන්න ඕනේ. දෙන්න එකට යන්න ඕනේ. අපි දෙන්න අමරට ගම එකට ඉන්න ඕනේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. හරි. ඔබ මතක් වෙන්න ඕනේ. මම ඉස්සෙල්ලා මොහොම දෙන්නම එකපාර යන්න ඕනේ කිව්වනේ. ඔයාලට පුළුවන් මෙහෙම හදාගන්නත් පුළුවන්. ඔන්න ඔහොම හදාගන්නත් පුළුවන්. හරිද? මෙහෙම ගිහලා මෙහෙම යන්නත් පුළුවන්. මෙහෙම ගිහින් මෙහෙම යන්නත් පුළුවන්. මම මේ විදිහ ගැන සාකච්ඡා කරනවා. ඔයාලට කැමති විදියක් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන්න මම දැන් දෙන්නම එකපාරකට යහම කරගන්න යන්නේ ආයාලේ යන දෙන්නේ යහම කරගන්න යන්නේ. ඔන්න හරිනේ. එල්ලයි පොල්ලේ දෙන්නම එකපාර යන්නේ. හරි. දැන් කෝණේ මේක කියලා සලකනවා. හරිද? කෝණේ ඔක කියලා සලකනවා. හතරයි. දෙන්නම එකම ගෑනේ. හරි. දැන් ඔයාලට මොකක් හරි මෙතන දෙයක් පේන්න ඕන. කෝණේ මේක කියලා සලකමුකෝ. අරක ගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. කෝණේ ඔක කියලා සලකනවා. හරි. අපි දැන් මේක දිහා බලද්දී අපිට දැන් පොඩි ගතියක් තියෙන්න ඕනේ. දැන් මම අර කියලා දුන්නේ වගේ sin cos tan එතනින් සුළු කරලා අගයක් එනව නේද? මේක පේනව නේද දැන්? පේන්නේ නැද්ද? මට පේනවා නියම එක. මාර කේස් එක. ඔයාලට පේන්නේ නැද්ද? ඔම් බලන්න. මට tan ගන්න පුළුවන් නේ. ඇයි? මෙතන කෝණය අපි සලකපුවම සම්මුඛ පාදය. tan θ සමානයි සම්මුඛ පාදය 4 බෙදීම 2. සක sin වක cos සබ tan. එතකොට සම්මුඛ පාදයේ බද්ධ පාදය අම්මට සිරි වැඩේ වත් වෙලානේ. මේ සම්මුඛ පාදයේ මේ කෝණේ බද්ධ පාදය. හරිනේ ඉතින්. මේකට මේක කැපිලා යනවා. එකයි. tan θ සමානයි 1. වගුවට යන්න කෙලින්ම වගුවට ගිහුවම තියෙනවා අංශක 45. tan 45 කියද 1යි. ඔච්චරයි සරලයි සුගමයි. ඉතින් කියන්න දෙයක් නැහැ. ඔච්චරයි තියෙන්නේ. ඔච්චරමයි තියෙන්නේ. විදිහ දෙයක් නැහැ. කෝණේ යන්නේ. ඉතින් මොන්න කෝණේ. තව ගණක් කියලා දෙන්න. තව ගණක් කියලා දෙන්න. මේ ගණන් පත් ගා. හරි තව එකක් හදන්න ඕනේද? තව එකක් හදන්න ඕනේද? ඕනේ නෑනේ. වෙලා යනවනේ. මම ගණන් ටිකක් ඕන දාන්නම්. නැත්නම් මේව කරමු. මේ ඊළඟ වීඩියෝ එකේ කන හඳුනන වැඩි ලීසි ඒතකොට. ඒ කියන්නේ දැන් ඔයාලට මූලික සංකල්ප ටික තියටි කියලා දුන්නාට පස්සේ වැඩි අල්ලගෙන යන්න පුළුවන්. බර ගණන් ටිකක් හදමු ඉන්නේ. එහෙම කරමු. ඔක තේරුණාද? මොකද දුන්නාම හදා ගන්න පුළුවන්. මම ඕන එකක් දෙන්නම්. මේක මොකද ඉන්නේ? ඔහොම. නම් යහට 7 නිව්ටන් හිට දෙන්න 7යි
හරි. ඔයාලා මේ ගාන හදලා මට group එකට දාන්න. ඊට පස්සේ මම ගණන් ටිකක් දාන්නම් group එකේ. ඒක ලේසි වැඩි. මේක තේරෙනවනේ. නැත්තම් අර තේරෙන කට්ටියට අපරාධ. එහෙම කරමු. තේරෙන්න ඕනේ ඉතින් ආය කොහොම කියලා දිලා තේරෙන්නේ නැත්නම් ඒක වැඩක් නෑ. ඕක හදන්න. ඕක හදලා group එකට දාන්න. අර කී විදිහට අයාලා යන දෙන්නව එකට කරගෙන එකපාර ගවන්න මොකද මාර්ගය කියවන්න ගොඩක් පිළිවෙලක් එහෙම කරගෙන වැඩේ කරමු. හරි. වෘත්තයක චාප දිග සෙවීම කියලා දෙන්න ඕනද? වෘත්තයක චාප දිග සෙවීම හොයන්න පුළුවන් නේ. ඒක පුළුවන්. හරි. හෙල. නැත්නම් එකක් කියලා දෙන්න. ගණන් ලියන්න. වෘත්තයක චාප දිග සෙවීම. මම ෆයි 3යි කියලා සලකනවා. වෘත්තයක චාප දිග හොයනවා මම ෆයි 3යි කියලා සලකනවා. ෆයි 3යි කියලා සලකලා. අපි අනුමයි කියමු. මේක 12. ෆයි කියනවම 3යි කියලා. මේක චාප දිග හොයන්නේ කොහොමද? පටස් කරලා සූත්‍රයට දාන්න. පටස් කරලා සූත්‍රයට දාන්න. මොන සූත්‍රයද? S සමානයි R ට. R කියන්නේ කීයද? 12යි. S දන්නේ 90 කියන්නේ කීයද? දන්නවනේ. හදන්න ටක් ගාලා. හරි මම දැන් තමයි එකත් වෙලා යනවනේ. S සමානයි R ට මම ඉස්සෙල්ලා පුරුදු කරගන්න කියලා කිව්වා. හරි. ඊට පස්සේ S දන්නේ අපි S තමයි හොයන්න කියන්නේ. අර R 12යි. 12 සෙන්ටිමීටර. θ කියලා 90යි. 90 කීයද රේඩියන් වලින්? දැන් මම කියන්නේ මේක රේඩියන් වලින් ඈ රේඩියන් ගණන් යන්නේ ඈ අර සීන් එක නෙවෙයි ඈ වෘත්තයක චාප දිග දැන් මේ සමාන R ට දාලා හොයන්නේ රේඩියන් වලින්නේ. රේඩියන් වලින් කීයද 180 සමාන වුණා 300ට කීයද 300ට සමාන වුණා 2.5 නේ 180 සමානයි 5ට 90 කීයද 90 නේ දැන් අපි හදාගන්න 90 5 බෙදීම 2 නේ මම හරිනේ හරි එල 5 බෙදීම 2 දාගත්තා 2 කැපෙනවා 6යි 5 මම කිව්වා 5ට දාගන්න කියලා 3 ඒ කියන්නේ ගානේ දීලා තියෙනවා ඒක මේ වගේ ගණන් ගොඩක් වෙලාවට ඉන්නේ නැති ගානේ දීලා තියෙනවා 5ට ගන්න ඕනේ කීයද දශම ගණන් ඒ ගානේ දීලා දෙනවා 3යි කීයද 18 සෙන්ටිමීටර 18 සෙන්ටිමීටර මේකේ දිග මෙන්න මේකේ දිග වැඩි තියුණානේ ඔබ චාන්නේ මේ ඕනනම් මාතෘකාවක් දාගෙන ලියා ගන්න වෘත්තයක චාප දිග සෙවීම කියලා ලියාගත්තා මෙහෙම ඇදගත්තා කව කට්ටෙන් ගේ චාපයක් අංශක 90යි සෙන්ටිමීටර 12යි කියලා ලකුණු කරගත්තා අර S සමානයි R ට දාගත්තා රේඩියන් වලින් හොයන්න කියන්නේ S සමානයි R ට දාගත්තා S දන්නේ 12යි අර 90 කීයද මම හදාගත්ත මේ හදාලා ඒ විදිහට හදාගත්තා උත්තරේ දාගත්තා අර පයිට කීයද දීලා දිනවා නම් එහෙමයි නැත්තම් එහෙම උත්තරේ කියන්න ලකුණු හම්බ වෙනවා එලකි සුරි යම් ඊළඟ එකට මම කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය අපි ඒකෙත් ගණනක් හදලා යන්නේ හරි මේ අපි ඊළඟට ලියාගමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයමු කියලා ලියාගත්තානේ එතකොට අංශක 360ක් කියන්නේ කීයද අංශක 360ක් කියන්නේ 2.5 රේඩියන් හරි ඒක හරි මතකයි එතකොට අපි වෘත්තයක වර්ගඵලය වෙන්නේ කොහොමද 5r වර්ග
ඒක අංශක ගානින් හරි කීයක් හරි දීලා තිබ්බොත් 360 θ මම මෙහෙම කිව්වොත් 5r වර්ගනේ උත්තර වර්ග බලය වෙන්නේ. එතකොට අපි කියන්නේ කණ්ඩේ හරි මොකක් හරි දීලා තිබ්බොනේ 360 θ කියලා දාගෙන කීය හරි දාලා හොයන්නේ. එතකොට 300ට දාන්න පුළුවන් නේද මට 25 θ 25 දාන්න පුළුවන්. මේ මෙතන ගුණ කිරීමක් තියෙනවා කියලා පේනවද? මට නම් පේනවා. මෙතන 5 to 5 කපත හැකිනේ. එතකොට ඉතුරු වෙන්නේ කීයද? r වර්ග θ භාගය. ඊට පස්සේ මේ මට මෙහෙම ලියන්න පුළුවන් නේ. භාගයයි r වර්ග θ. ඊට පොදු කරලා දාන්න. ඔන්න ඔහමයි සූත්‍රය දෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ ඒ කියන්නේ අපි රේඩියන් වලින් දීලා තිබ්බොත් මෙන්න මේ සූත්‍රය දාගත්තා. හදෝ සූත්‍රය අමතක ඉන්න මේ සූත්‍රය ලියාගත්තා. මේක ආදේශ කරලා කපලා දැම්ම සූත්‍ර කෙලින් වෙනවා. ඒ සූත්‍රයට රේඩියන් ආදේශ කරලා හදලා දාන්න. ඒක වැඩි ඉවරයි. අපි ඉක්මනට කරගෙන යමු මේක. තව ටික වෙලාවයි ඉක්මනට කරමු. මේක දාගන්න ශනිකව. හරි මම ගානක් දෙන්න. එක ගානක් හදුවා අපි ඊළඟ මාතෘකාවට පැන්නේ. ඉතින් ඔකේ දෙන්න. හරි සෙන්ටිමීටර දෙන්න. හරි සෙන්ටිමීටර දෙන්න. හරි මේකේ මට වර්ගඵලය හොයලා දෙන්න. පටිස්කාලා මම හොයන්න මෙලැනින්ද භාගයයි ඉස්සර කිව්ව සූත්‍රය මොකද්ද? හරි භාගයයි r වර්ග ඊටනේ කැපිටල් භාගය r වර්ග ඊට භාගය r කියන්නේ 6යි ඊට කියන්නේ කීයද? ඊට මතක් කරන්න කෙලින් මාර්ග අර ඉස්සෙල්ලා මම කියපු එක මතක් කරගන්න. කීයද? 5 බෙදීම 6යි. 6යි. ඊළඟ 6ට 6 කපන්න පුළුවන්. ඒක 3යි. 3යි 5. ඊට පස්සේ 3යි 5 අතන මම කලින්ම කිව්වේ 5ට 3 ගන්න කියලා. එතකොට 3යි 3 9යි සෙන්ටිමීටර වර්ගනේ. හරි වර්ගඵලයෙන් හොයන්නේ. 5ට 3 ගත්තේ කොහොමද කියලා අහන්න එපා. ඒ කියන්නේ මේ ඒකට දීලා දෙනවා 3 කියලා උඩින් දීලා දෙනවා අපි ගානක් දෙනවනේ. එතකොට මේක 5ට 3 ආදේශ කරලා අර එන උත්තරේ ගුණ කරලා ගන්න. එතකොට හරි වැඩියි. සෙන්ටිමීටර 9යි වර්ග. හරි. එතකොට මම ඉක්මනට කියනවා දැන් මේක වැඩි හරි කියලා හිතනවා ගණන් ටික දාන ගෲප් එකට ලියා ගන්න ත්‍රිකෝණයක වර්ගවලයි මම ඉක්මනට කරන්න දැන් ටයිම් එකත් පැනලා තියෙන්නේ දැන් මේක මතයි ඩෙඩ කොටයි කට්ටිය ත්‍රිකෝණයක වර්ගවලයි කියලා ලියා ගන්න ත්‍රිකෝණයක වර්ගවලයි කියලා ලියාගෙන අපි දැන් කතා කරේ ත්‍රිකෝණ මිතියනේ ත්‍රිකෝණයක වර්ගඵලයේ භාගය ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස. හරි ඒක හරි. දැන් මේකත් මේ විදියම වෙනස්ම සිස්ටම් එකක්. භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස. ලම්බෝස දීලා නැති වුණොත් මොකද කරන්නේ අපි? අන්න ඒ වගේ සීන් එකක් තමයි මෙතන යන්නේ. හරිද? මම ගාන දාන්න. ගාන දාලා ඡේදයක් කියන්නේ ඡේදයක් විදිහට ලියා ගන්න දෙයක් කියනවා. ඒක ලියා ගමු. මම කියේ මොකද ත්‍රිකෝණයක වර්ගඵලයේ සෙවීම. දැන් මේ මෙතන මේ ත්‍රිකෝණේ දාලා ඊට පස්සේ ABC කියලා දාලා ඊට පස්සේ මොකද තව සංකේත කොටකුත් දාලා මම ඉස්සර කියදුනේ ඒ විදියට අයවැල් වට කියලා දෙන්න ඕනේ පොඩි උන්ට වගේ. හරි. අපි කෙලින්ම ගානකට බැලලා ගානකින් වැඩේ කොට දාගමු. මම ලියා ගන්න උත් තරුවක් දාලා ත්‍රිකෝණයක වර්ගඵලයේ සෙවීමේදී දැන් ඇඩ්වාන්ස් ලෙවල් එකෙන්ද
ත්‍රිකෝණයක වර්ගඵලය මොකදා ලියලා ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීමේදී ඕනෑම පාද දෙකක් හා ඕනෑම පාද දෙකක් මේක හෝ මේක හෝ මේක හෝ ඕනෑම පාද දෙකක් හා ඒ පාද දෙකෙන් අන්තර්ගත වන කෝණය පමණක් දැන ගැනීම ප්‍රමාණවත් වේ. වර්ගඵලය සෙවීමට ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීමට ඕනෑම පාද දෙකක් හා ඒ පාද දෙක ඒ පාද දෙකේ ඇතුලේ තියෙන එක. මේ පාද දෙකේ ඇතුලේ තියෙන එක. දැන් මම මේ පාද දෙක සැලකුවොත් මේ කෝණය. මම මේ පාද දෙක සැලකුවොත් මේකයි සැලකුවොත් මේ කෝණය. මේකයි සැලකුවොත් මේ කෝණය. අන්න. පාද දෙකක් හා අන්තර්ගත කෝණය දන්නවනම් කියන වර්ගඵලය හොයන්න පුළුවන්. ඔන්න මරු ක්‍රමයක් ඈ. අපිට පුළුවන් භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බෝ සිනුත් හොයන්න. දැන් කියනවා පාද දෙකේ කෝණයකුයි ඒකේ අන්තර්ගත කෝණය දන්නවනම් වර්ගඵලය හොයන්න පුළුවන්. මරුනේ. හරි. එතකොට මේක කොහොමද? ඔන්න අපි ගන්නවා භාගයයි කෝණ දෙක. කෝණ දෙක නෙමෙයි පාද දෙක 6 ගුණ කිරීම 8. අපි sin තමයි ගන්නෙ. sin 30. මට හිතෙනවා කියලා නම් හොඳයි කියලා. කවන්නේ. හරි sin 30. sin තමයි ගන්න හැම වෙලාවෙම. ඒකේ අපි සූත්‍රේ මම ඔයාලට දෙන්නම්කෝ මෙහෙම. මම ඔයාලට සූත්‍රය දෙන්නම්. භාගයයි AC ගුණ කිරීම sin θ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයක් තියෙනවා. AC කියලා තියෙනවා. ඒකේ අන්තර්ගත කෝණයයි කෝණය sin වලින් තමයි අපි ගන්නෙ. වෙන කිසිම cos tan ඒවා මොකුත් දාන්නේ නැහැ. sin ගන්න අපි භාගයයි ඒ පාද දෙකේ අන්තර්ගත කෝණය sin වලින් කියන්නේ. ඒ කියන්නේ භාගය මම කියනවා මේ පාදයේ A කියලා මේ පාදයේ C කියලා. ඊට පස්සේ අපි සූත්‍රයක් ගොඩනගනවා භාගයයි AC ගුණ කිරීම කියන්නේ A ගුණ කිරීම C ගුණ කිරීම sin මේ කෝණේ sin 30 අපි කියමු sin 30. හරිනේ තේරෙනවනේ. මොකද කියුවේ මම ඉස්සෙල්ලාම අපි ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න පාද දෙකකුයි කෝණෙකුයි දන්නවා නම් පුළුවන් කිව්වා. මෙන්න මම කියනවා මේ පාදය A කියලා මේ පාදය C කියලා කෝණය කියනවා θ කියලා කියමුකෝ මම. හරි. θ කියලා කියමුකෝ. දන්නේ නැහැ මොකද. θ කියලා කියනවා. එතකොට අපි සූත්‍රයක් ගොඩනගනවා භාගයයි AC ගුණ කිරීම A ගුණ කිරීම C ගුණ කිරීම sin θ. sin θ කියන්නේ ඉතින් අංශක ගන්න. හැම වෙලාවෙම sin වලින් තමයි අපි අංශක ගන්න ලියන්නේ. හරි. එතකොට sin 30 ඇවිල්ලා මෙතන භාගයයි. අපි මේ කපල වෙන්නේ. ඕම් කපුවත් තුනයි. 3 ගුණ කිරීම 8 ගුණ කිරීම sin 30 ඇවිල්ලා භාගයයි. ඒකත් අපි කවමු. ආදරයි. 3 වරක් අද ගියද 12යි. ඔන්න උත්තරේ ලැබිලා මොකද්ද? සෙන්ටිමීටර වර්ග 12යි සෙන්ටිමීටර වර්ග. ඔතනින් වැඩි ඉවරයි. දැන් හරි. දැන් මම හිතනවා තේරුණා කියලා කිසිම කේස් එකක් නැහැ. මම පොඩ්ඩක් ඉක්මනට කරා. ඉතින් මේ වෙලාවට ටයිම් එකක් මදි. කොයි වෙලේ කරන්ට් එක ලෙෆ්ට් වෙයිද දන්නේ නැහැ. ඒකදී මම ඉක්මනට කරා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අපි ගණන් හදද්දී ඕක කොහොමද තේරෙනවා? අනිවාර්යයෙන්ම තේරෙනවා. බය වෙන්න එපා. පොඩි පාඩමක් කාලච්ඡේද අඩු ගණන් තියෙන්නේ. අද ඉතින් විශේෂ පාඩවියක් කියන්නත් ඉතින් ටයිම් එක මදි. ඔය විදිහට ඉතින් ඔය වැඩේ ඉවර කරමු. මේක ලියා ගන්නකොට ටක් ගාලා දෙදස් 2017 පාස් පේපර් වල තියෙනවා මේ ගාන ඇවිල්ලා තියෙනවා ත්‍රිකෝණ මිති මේ ගාන හදලා දාන්න කොටස් කරලා මම ඕනනම් අරකින් ඊළඟ වීඩියෝ එකෙන් ඩිස්කස් කරලා දාන්නම් MCQ එක. ඔය වැඩේ මේක මොකද ඉතින් ඔක්කොම කරලා දෙන්නම් ඉතින් නෑ. හරි.
මම හිතනවා වැඩේ තේරුණා කියලා. එහෙනම් අපි මේ මතක් කරලා අනිවාර්යෙන් දාපල්ලා මේ වර්ග එයි මේකක් හොයන්නේ වර්ගඵලයක් හොයන්නේ ත්‍රිකෝණේ වර්ගඵලය. මේක දැම්මේ නැත්තම් බබා හම්බෙයි. අපිට කියන්න බෑ ඊට පස්සේ ලකුණක් නැහැ. 75න් ඒක බලනවා 74යි මල කෙලියයි. අන්න 40 කියනවනේ. හරි එහෙනම් අපි අතට ගිහලා එන්න. මොකටද